ආයිබෝවන් පුතේ. හරි. පුතාලා ඔක්කොටම ආයිබෝවන්. එහෙනම් මයික් ඕෆ් කරගන්න කවුරුත්. හරි කවුරුත් මයික් ඕෆ් කරලා. හරි. ඉතින් හොඳයි ඔයාලා වෙලාවට ආවා. ඒ ගැන ගොඩක් සතුටුයි. අපිටත් තියෙන ටියුට් එකේ අන්තිම කොටස් ටික සාකච්ඡා කරගෙන යන්න. ඔයාලට මම කියලා දීලා ඇති ප්‍රස්තාව පිරුළු ටිකේ අපේ අන්තිම ටික කතා කරා ව්‍යාකරණ තැනට වෙනකම් මං හිතන්නේ. දැන් අද තියෙන්නේ ඉඟිවැකි හෙවත් රූඩි. එහෙම නේද පුතේ? ඔව් සර්. හරි. ඉඟිවැකි හෙවත් රූඩි 8 වෙනි පිටුව ටියුට් එකේ 8 වෙනි පිටුව කරලා ගන්න. ඔන්න මෙහෙම කියලා තියෙනවා ඉඟිවැකි සාම්ප්‍රදායික යෙදුම් යටතේ ගැනෙවුන් අපේ සාම්ප්‍රදායික යෙදුම් කියන්නේ කාලයක් තිස්සේ මිනිස්සු කාන්තරයන් තිස්සේ පවත්වාගෙන ආපු දේවල්. ඉතින් අපි ඕවට කියනවා ඉඟිවැකි කියලා. සමහර ඒවට ඒක සාම්ප්‍රදායික යෙදුම් වලටයි අයිති වෙන්නේ. සාම්ප්‍රදායික යෙදුම් කියන්නේ ප්‍රස්තාව පිරුළු, ජනකවි, උපහැරණ, ඊට පස්සේ තේරවිලි මේ ඔක්කොම සාම්ප්‍රදායික යෙදුම්. එතකොට ඒකෙන් ඉඟිවැකි සාම්ප්‍රදායික යෙදුම් යටතට ගන්නවලු. ඉඟිවැකි අවස්ථානෝචිතව යෙදෙන සුවිශේෂී කියමන් වේ. අවස්ථාවට අනුව යෙදෙන සුවිශේෂී කියමනක් ලෝ ඉඟිවැකියක් කියලා කියන්නේ. එතකොට ඒක තවම මම කිව්වේ නෑ මොකක් තවම මේ තවත් අපි කතා කරනවා ඉඟිවැකි ගැන. ඉඟිවැකි තුලින් මතු පිට පෙනෙන අර්ථයට වඩා වැඩි දෙයක් කියයි. ඉඟිවැකි වලින් පුළුවන් මතු පිට පේන අර්ථයට වඩා වැඩි දෙයක් කියන්න. අපි කියමු නිකන් ලෝපොල් පෙනුණා මට තරු විසි වුණා ඒක දැක්කපු වෙලාවෙ ඉඳන් අන්න කියන අර්ථයට වඩා වැඩි දෙයක් කියනවා. අපි තව උදාහරණයක් එක කතා කරමු. ඉඟිවැකි භාෂාවේ පෝෂණයට ඉවහල් වෙනවලු. ඉඟිවැකි කියන ඒවා භාෂාවේ පෝෂණයට උදව් වෙනවලු. ඉඟිවැකි තුලින් වාක්‍යයේ අදහස සිතට කාවදින විදියට කියන්න පුළුවන්ලු. ඉඟිවැකි වලින් පුළුවන්ලු. ඔව් කවුද මේ මොකද මේ ඔමින්දු මොකද මයික් එක ඕන් කරන්නේ? සෝරි සර් මේ මල්ලිය හරි. දැන් රජගෙදර පරවිය වගේ එයා ඉන්නේ. අපි කියලා කියනවා එක සැරේ සැපෙන් වාසය කරනකොට අපි එහෙම කියනවා. ආන්නේ වගේ මේ මතු පිට පේන අර්ථයට වඩා වැඩි දෙයක් කියන්න පුළුවන් වෙනවා ඉඟිවැකි වලින්. ඒක නිසා භාෂාව පෝෂණය කරන හොඳ වඩාත් ප්‍රබල යෙදුමක් තමයි ඉඟිවැකි කියන්නේ. කියන දේ රසවත්ව ප්‍රබලව කියන්න පුළුවන්. කියන දේ රසවත්ව කියන්න පුළුවන්, ප්‍රබලව කියන්න පුළුවන්. අපෝ එයා නම් මේ අපිට පෙන්නන්නේ බොරු හුඹස් බියක්නේ. නෑ හුඹස් බිය කියන්නේ අහේතුක බියට, අහේතුකව හට ගන්න බියට කියනවා. එයා නම් හීන් නූලෙන් තමයි වැඩ කරන්නේ. අපි දන්නවා හරි උපායශීලී උපායෙන් කටයුතු කරන කට්ටිය කියන හීන් නූලෙන් වැඩ කරනවා. අනේ නම් මේ ඉඟිවැකි වල කියවෙන අර්ථයට, මතු පිට අර්ථයට වඩා වැඩි අර්ථයක් ප්‍රකාශ කරන්න. හේතු වෙන නිසා මේක භාෂාවේ පෝෂණයට ඉවහල්ලා හරියට. ඔයි මොකද 70 21 තසිත තාම පන්ති මොනවද ඉගෙනුවේ නෑනේ. නෑ ඉතින් පරක්කු වෙලා නැතුව වෙලාවට එන්න ඕන තසිතේ. හරි. අපි ඉඟිවැකි ගැන කතා කරන්නේ. මයික් එක ඕෆ් කරලා පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් මේ ඉඟිවැකි ගැන මම හොඳ දාලා තිනෝ වාක්‍යයක්. ඒ වාක්‍ය ගැන කතා කරන්න කලින් තව ටිකක් අපි මේ ඉඟිවැකි ගැන පොඩ්ඩක් කතා වාක්‍ය නෙවෙයි ඡේදයක් දාලා තියෙන. ඊට කලින් මම මෙන්න මේ ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. උච්චාරණයට සරලසේ භාවිත වන යෙදුම් ඉඟිවැකි නමින් හඳුන්වා ගන්නත් පුළුවන්. උච්චාරණයට සරලසේ භාවිත වන යෙදුම් ඉඟිවැකි කියන්නත් පුළුවන්. ඒවන මතු පිට අර්ථයට වඩා වෙනස් අර්ථයක් හැඟවෙනවා සිංහල භාෂාවේ. අන්නේ මතු පිට අර්ථයට වඩා වෙනස් අර්ථයක් හඟවන සිංහල භාෂාවේ උච්චාරණයට සරලව සකස් වෙච්ච යෙදුම් වලට කියනවා ඉඟිවැකි කියලා. එතකොට ඔයාලා දැන් ওই 8 වෙනි පිටුවේ හරිද 8 වෙනි පිටුව තියෙනෝනේ ටියුට් එකේ ඒකේ මම පෙන්නන්නම් මෙන්න මෙහෙම. මේ අතට තියෙනෝනේ ඉඩක්. ටියුට් එකේ මේ අතට ඉඩක් තියෙනව නේද? කාටවත් මාව පේනවද ටියුට් එක? මේ අතට ඉඩක් තියෙනවනේ. පේනව නේද? ඒකේ තරු ලකුණක් දාලා ඉඟිවැකි කියන එක ලියන්න ඕන පෑනේ. තරු ලකුණක් ගාලා මම ඉඟිවැකි කියන එකට පොඩි
ඉඟිවැකි කියන්නේ මොකක්ද කියලා කියවනවා. අන්න ඒක ලියන්න ඕන. එහෙනම් මෙහෙම ලියන්න. මතු පිට අර්ථයට වඩා ඉඳුරා කියනකොට සංඥක දුයන්න. ඉඳුරා කියන්නේ ස්ථිරවම කියන එකයි. ඉඳුරා වෙනස් වූ අර්ථයක් හැඟවෙනසේ වෙනස් වූ අර්ථයක් හැඟවෙනසේ සිංහල භාෂාවේ උච්චාරණයට සරිලනසේ භාවිත වන යෙදුම් උච්චාරණයට සරිලනසේ භාවිත වන යෙදුම් ඉඟිවැකි නමින් හඳුන්වයි. භාවිත වන යෙදුම් ඉඟිවැකි නමින් හඳුන්වයි. අන්න පුතේ ඉඟිවැකි කියන එකට හොඳ තේරුමක් අපි ගත්තා. එහෙනම් මතු පිට අර්ථයට වඩා හැබවින්ම වෙනස් අර්ථයක් ප්‍රකාශ කරනවා. ඒක විදිහට ප්‍රකාශ වෙන සිංහල භාෂාවේ උච්චාරණයට සරලසේ බෙදිච්ච යෙදුම් වලට අපිට කියන්න පුළුවන් ඉඟිවැකි කියලා. එතකොට ඉඟිවැකි වලට තව නමක් කියනවා රූඩි කියලා. ඉඟිවැකි වලට තව නමක් කියනවා රූඩි කියලා. ඒකත් ලියාගන්න. සර් අපිට ඉඟිවැකි 30ක් ලියන් එන්න කිව්වා. ඔව් මට මතකයි. හොයලා ලියාගෙන එන්න කිව්වේ නෙමෙයි. දැන් ඒක මට WhatsApp කරන්න ඕන. කො WhatsApp කරපුවා. හරි මං එයාට හරි ඒක මං 30 ලා ඉතින් ආයෙ 30 බැලුවා. සමහර ඒවා බලන ඕක රිප්ලයි කරන්න ඕනේ නෑනේ. ඒක නිසා සමහර අය එක්කෙනෙක් දෙන්නෙක් සමහරලාට මේ මෑත දැම්ම ඒවා බැලුවේ නෑ. ඉතින් මම මේ අනිවාර්යෙන් ඒකට රිප්ලයි එකක් දාන්නම් හරි කියලා දැන් මේ ඒක නිසා කවුරුත් දාලා තියෙන්න ඕනේ. ළමයි කවුරුත් දෙනා. එතකොට අර්ථය වැඩි වෙනවා. වැකියේගේ අදහස් හිතට කාවදිනවා කියන දේ රසවත්ව ප්‍රබලව කියන්න පුළුවන්. බස අලංකාර වෙනවා කියවනකොට. ඔන්න ඒක තමයි මේකේ විශේෂත්වය. ඔන්න මම දාලා තියෙන මෙන්න මෙහෙම. රූඩි පද හඳුනාගෙන ඒවා භාවිතයට හුරු විය යුතුය. පහත නිදසුන් රූඩි පද භාවිතයෙන් බස රසවත් වන අර්ථවත් වන ආකාරය පැහැදිලි වේ. ඔන්න මම දාලා තියෙන ඡේදයක්. ඔව්. දැන් ඔය කියනවනේ කිරෙන් කා තෙලෙන් කා කිරෙන් හත හොදන මිනිසෙක් කියලා. ඔව්. ඒක ඉඟිවැකියක්ද ප්‍රස්තාපිරුලක්ද? ඒක ඉඟිවැකි වලට ගන්න ඉඟිවැකියක් නෙවෙයි ඉඟිවැකි දෙකක් තියෙන මේ මිනිස කිව්වහම වාක්‍යයක්. හරි පුතේ මේ අහමු. දිවෙන් දිව ගාගෙන පනට පනසේ සිටි මිතුරන්ගෙන් කිසිදු හවුහරණක් නොලද තම සොහොයුරා පොරකටු ගෙවී ගොස් අසරණව රෝගී වී අවසඟව මර ඇඳේ දහදුක් විඳින දුටු සිරිපාල තම සේසතම යොදා දිවි පරදුවට තබා හෝ ඔහුගේ දිවි බේරා ගැනීමට තීරණය කළේ. පසුගිය දිනවල සොහොයුරා තම බත්පතේ වැලි දැමීමට පවා අර ඇඳීම පිළිබඳව හිතේ කහටක් තියාගෙන නම් නොවේ. දැන් ඕකේ තියෙනවා ඉඟිවැකි. ඒ ඉඟිවැකි ගැන
මම ඉගිවැකි වලට ඉරි අඳින්න කියනවා දැන් කියන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඉගිවැකි ගැන කතා කරලා තමයි තෙන්ට යන්නේ. ඔන්න ඔයාලගේ ටියුට් එක තියෙනවා. අපි බලමු නිකන් ඉගිවැකි කියලා රෝඩිය නැත්නම් ඉගිවැකිය කියන අත උඩ. අයියෝ මගේ ඒක අත උඩ තිබුණේ මිස් වුණානේ. අත උඩ කියන්නේ බොහෝ පහසුවෙන් මට ළඟා වෙන කරගන්න පුළුවන් වෙච්ච දෙයක්. කියන එකයි අත උඩ කියන්නේ. අත යට කියන්නේ අත යටින් දෙනවා. අත යටින් දෙනවා රහසින් කරනවා කියන අර්ථයයි. අනුන්ගේ පානෙන් එළිය බලනවා. අනුන් තම කාර්ය කරගන්නවා. අනුන්ගේ තමන්ගේ කාර්ය අනුන්ගෙන් ඉටු කරගන්නවා කියන එකයි. ආපයින්ම ගියා පැමිණි විකසම ආපසු ගියා. ඔන්න වැඩක් නැහැ නේ. ඉතින් ආවට ඔයාලා ආපයින්ම යනවනේ. ඒකේ තේරුම ආපු කකුල් දෙකෙන් තමයි යන්නේ. ආපු අලුත් කකුල් දෙකක් නැහැනේ. හැබැයි ආපයින්ම යනවා කියන්නේ පැමිණි විකසම යනවා කියන තේරුම. යන්න ඉගිවැකි වල තේරුම වෙනස් වෙන හැටි. ඇඟේ මාළු නටනවා මගේ ඇඟේ දැන් මාළු නටනවා කියලා කියන්නේ ආධික ලෙස කෝප වෙනවට කියනවා ඇඟේ මාළු නටනවා කියලා. අන්න බලන්න ඉගිවැකි අර්ථය වෙනස් වෙන හැටි මතු පිට අර්ථයට වඩා වෙනස් අර්ථයක් ගන්න හැටි. ඇඟේ මාළු නටනවා කියුවා ඇඟ ඇතුලේ මාළු නෑනේ නේ. ආයෙන ආධික ලෙස කෝප වුණාම තමයි එහෙම කියන්නේ. අපෝ යානම් උපාසක බල්ල වගේ ඉන්නේ. උපාසක බොරු සීලයක් වෙන්නන කෙනාට අපි කියන උපාසක බල්ල කියලා. සර් එකක් අඳුම ගැහැරුණා. හරි ඇඟේ ලේ වතුර වුණා ආධික ලෙස මේ වුණා කියන එකනේ. දැන් මේ ඔක්කොම හරි ඔක්කොම කියවන්න පුළුවන් ටිකක් නිසා. කන කොකා හැඬීම අනේ අපේ පවුලට කන කොකා හැඬුවනේ. පවුලකට විපතක් ආවෙන් පස්සේ අපි කියනවා කන කොකා හැඬුවා කියලා. පවුලකට විතරක් නෙමෙයි මොකක් හරි විපතක ලකුණු පෙන්නනවා අපි කියනවා කන කොකා හැඬලා කියලා. මේව දැනගෙන එන්න ඕන රචනාවලට අරවට මේවට දාන්න ඕන නිසා. ඉතින් ඒක නිසා මේව වඩා වැදගත්. කපෝති විනාසයි. කළු කඩේ මුදලාලි කියලා කියනෝනේ. පොර වෙලෙන්දා නැත්නම් මුදලාලිට කියන කළු කඩ මුදලාලි කියලා. කළු සල්ලි කියන්නේ හොර ජාවාරම් වලින් හම්බ කරපු සල්ලි වලට කියන කළු සල්ලි කියලා. දැන් ওই මේ පහුගිය දවස්වල කුඩු විකුණන නැත්නම් ගංජා විකුණලා අර මේ හම්බ වෙන සල්ලි අර හොයාගන්න මේ පොලිසියෙන් නැත්නම් හමුදාවෙන් ඒව කළු සල්ලි විදියට තමයි හඳුන්වන්නේ. කෝපි කාලේ අපෝ ඒවන ඒ කතා නම් වැඩක් නෑ. ඒව කෝපි කාලේ කතා පැරණි කාලේ කතා කියන එකයි තේරුම. ගොනාට අන්දනවා අපෝ අපි හිතන් ඇති අපි ගොනාට අන්දන්න. මෝඩයට අන්දනවට කියනවා ගොනාට අන්දන මෝඩය කරනවා කියන තේරුම. මෝඩයෙක් කරන්න හදනවා ගොනාට අන්දනවා කියන්නේ ඒකයි. අපෝ යාගෙන තියෙන ගොළු බිලි ගමනක් නේ තියෙන්නේ. හිතා හෙවින් ගමන් කරනවා කියන එකයි තේරුම. අපෝ මම නම් ওই දවල් හීන දකින්නේ නෑනේ. දවල් හීන කියන්නේ ඉටු නොවන බලාපොරොත්තු වලට දවල් හීන කියලා කියනවා. මගේ පපුව පැලෙන්න වගේ ආවා. අධික ලෙස ශෝකයටපත් වුණා කියන එකයි පපුව පැලුණා කියලා කියන්නේ. පාරට බහින්න සිද්ධ වුණා අධික අගහිඟකම් අධික වුණාම කියන අනේ මට ඒ දවස් පාරට බහින්න තමයි වුනේ. අධික ලෙස වියදම් අධික වෙලා හරි මොනවා හරි වෙලා අගහිඟකම් වැඩි වුණාම අපි එහෙම කියනවා. පින්ගොනා කියන අනුන්ගෙන් යැපෙන්නේ අතහැරලා දාපු පින්ගොනා අනුන්ගෙන් තමයි යැපෙන්නේ. ඒ වගේ තමයි පින්වත්. පොර කුකුලා කියන්නේ නිතරම ගැටුම් ඇති කරගන්න කෙනාට කියන පොර කුකුලා වගේ කියලා. මසුරු සිතානෝ කියන්නේ ලෝභයට. මූණ රතු වුණා කියන්නේ ලැජ්ජාවටපත් වුණා කියන එකයි. රජගෙදර පරවිය වගේ කියන්නේ සැපෙන් වාසය කරනවා කියන එකයි. වැට උඩ කියන්නේ ස්ථිර බවක් කියන එක. වැට උඩ කියන්නේ ස්ථිර බවක් නැති කියන එකයි. වැට උඩ ඉන්න බල්ල වගේ කියන්නේ ඒ වගේ තමයි. හීන් නූලෙන් කියන්නේ උපායන් කියන එකයි. හුඹස් බිය කියන්නේ හේතුක බිය කියන එකයි. පහත ඉගිවැකි වල අර්ථය ලියා දක්වන්න කියලා තියෙනවා. එතකොට මේ ටිකේ අර්ථය ඔයාලා ලියා අහේතුක බිය කියන්නේ මොකක්ද? අහේතුක බිය කියන්නේ? ඒ කියන්නේ සර් බොරු බිය ඇති වෙන බිය. ඉබේ නිකම්ම හේතුවක් නැතුව හට ගන්න බියට අහේතුක බිය. හරි. අපි ලෑල්ලට පාගල ගියා සමහර වෙලාවට කියනවා. වේගෙන් ගියාම කියනවා ලෑල්ලට පාගල ගියා. මේවත් ඉඟිවැකි. තෝන් ලම් අපි තෝන් ලබුව දැම්ම කියන්නේ සිතූ පයිති කාර්ය ඉටු කර ගන්නව නම් කාට හරි කියන තෝන් ලනුව දැම්මයි කියලා. නිෂ්ඵල වැඩක් කරාම අපි කියනවා අන්න කූනිස්සන්ට දැල් දැම්මා වගේ. කූනිස්සන්ට දැල් දැම්මා කියලා. කූනිස්ස කියන්නේ චූටි සත්තු වගේ දැල් දැම්මට දැලකට අහු වෙන්නේ නැහැ කූනිස්ස කියන සත්තු. නිෂ්ඵල වැඩක් කරාම අපි එහෙම කියනවා. අහංකාර වෙච්ච අයට අපි කියනවා අන් එයාට අන් ඇවිල්ලා. වගේ දේවලුත් අපි පාවිච්චි කරනවා.
නින්දා සහගත වැඩක් කරායින් පස්සේ අපි කියනවා අපෝ යා අපේ මූණේ දැලි ගෑවා. එහෙමත් කියනවා. හොඳ කාලයක් උදා වුණාන් පස්සේ අම්මෝ දැන් නම් ඉතින් එයාගේ අපි කියනවා එයාලට දැන් කරලා පැහිලානේ හොඳ කාලයක් උදා වෙලා කියන එකයි. අපි නිතරම පොතේ ඇලිලා ගැල්ල කටයුතු කරන කට්ටියට කියනවා එයා නම් පොත් ගුල්ලෙක් තමයි. අන්න ඉඟි වැකි. මේව තමයි පුතේ මතු පිට පේන අර්ථයට වඩා වැඩි අර්ථයක් ප්‍රකාශ කරන භාෂාව රසවත් වෙනවා. පොත් ගුල්ල දැන් කිව්වා පස්සේ ඒක පොතේ ඉන්න ගුල්ලෙක් ගැන නෙමෙයි කියන්නේ පොත් අධික ලෙස ඇලිලා ගැල්ල පාඩම් කරන අයට. දැන් ඇඟිලි ගනිමින් ඉන්නවා මම ඉන්නේ කොරෝනා වලින් පස්සේ සිප්සෙවනේ අධ්‍යාපන චාරිකාව යන්න ඇඟිලි ගනිමින් හිටියේ. කොරෝනාව නේක නිසා යන්න නැදී අපි අධ්‍යාපන ඒක නිසා ඇඟිලි ගනිමින් හිටියේ නොවිසිල්ලෙන් හිටියේ මොනව කරන්නේ කොරෝනාව යන්න බැරි වුණා. එහි මලක් පිපුණා කියලා කියනවා. අනේ විභාගේ පාස් වෙච්ච නිසා අක්කට එහි මලක් පිපුණා වගේ අධික ලෙස සතුටටපත් වුණා. අපි එහෙම කියනවා. අපි කියනවා අයියෝ කරදර පිට කරදර එනකොට අපි කියනවා කොරේ පිටන මරේනේ ඉතින්. එහෙම කියනවා. එහෙනම් කියවෙන අර්ථයට වඩා වැඩි අර්ථයක් ප්‍රකාශ කරනවා නම් පුතේ ඒවා අපි කියනවා ඉඟි වැකි කියලා. එහෙනම් ඔන්න මම කිව්වා ඉඟි වැකි 30ක් ලියාගෙන එන්න කියලා. මෙන්න මේ 20 තේරුම් ලියන්නත් ඕන ගෙදරදී. දැන් මම යනවා අර මුලින් දීලා තියෙන ඡේදේ ඉඟි වැකි වලට ඉරි ගහන්න කියන්න. දැන් අර මං කිව්වනේ දිවෙන් දිව ගාගෙන පණ්ඩ පනසේ සිටි මිතුරන්ගෙන් කිසිදු හවුහරණක් නොලද තම සොහොයුරා පොරකටු ගෙවි ගොස් අසරණ වී රෝගී අවසංගව මර ඇඳේ දහ දුක් විඳින දුටු. ওই ඡේදේ තියෙන ඉඟි වැකි වලට යටින් ඉරි අඳින්න බලන්න. ඉඟි වැකි වලට යටින් ඉරි අඳින්න. හරි සර්. හරි වෙලාවක් දෙමු අපි අනිත් අයටත්. හරි. තා පොඩ්ඩක් ඉන්න. හරි පොඩ්ඩක් ඉන්න. හරි කියලා කියන්න එපා මට. මම තා චූටි වෙලාවක් දෙනවා. මම අපසරයක් කියනවා. දිවෙන් දිව ගාගෙන පනට පනසේ සිටි මිතුරන්ගෙන් කිසිදු හවුහරණක් නොලද තම සොහොයුරා පොරකටු ගෙවී ගොස් අසරණව රෝගී වී අවසංගව මර ඇඳේ දහ දුක් විඳින දුටු සිරිපාල තම සේසතම යොදා දිවි පරදුවට තබා ඔහුගේ දිවි බේරා ගැනීමට තීරණය කළේ. පසුගිය දිනවල සොහොයුරා තම බත්පතේ වැලි දැමීමට පවා අර ඇඳීම පිළිබඳව හිතේ කහටක් තියාගෙන නම් නොවේ. ආවෝකේ තියෙන ඉඟි වැකි යටින් ඉරි අඳින්න කිව්වේ. දැන් ආපහු බලන්න හොඳට බලන්න ඔක්කොටම වැද කියලා. හරි. දිවෙන් දිව ගාගෙන ඉඟි වැකියක්ද නැද්ද? ඉඟි වැකියක්. දිවෙන් දිව ඉඟි වැකියක්. හරි පුතේ. හරි. ඉඟි වැකියක්. දිවෙන් දිව ගාගෙන කියන්නේ පුතේ ඉඟි වැකියක්. ඒක යටට ඒ අඳින්න ඕන. දිවෙන් දිව ගාගෙන කියන්නේ ඊතා මිත්‍රශීලීව හිටියා කියන එකයි. ඊතා මිත්‍රශීලීව හිටියා කියන එකයි දිවෙන් දිව ගාගෙන කියන්නේ. පනට පනසේ කියන්නේ ඉඟි වැකියක්. ඒ කියන්නේ ඊතාම විතුරුව හිටිය පනට පනවේ කියන්නේ තමන්ගේ පන නොදෙවෙනිව එයා
ඔව් ඒ මිතුරයි තමනුයි එක හා සමානයි. නෑ හරි දාගන්නද? හරි දාගන්න ඕනේ නෑ ඒකට එපා හරි දාන්න. සිටි මිතුරන්ගෙන් කිසිදු හවුහරණක් කියන්නේ උදව්වක් කියන එකයි. දැන් දිවෙන් දිව ගාගෙන පනට පන වගේ අපි එකට කියන තව වචනයක් අපේ නිකන් සාමාන්‍ය කතා බහ විවාහාර වන වචනේ බොක්කෙන් බොක්ක බොක්කට බොක්ක එහෙම කියලා සමහර කතා කරනවා මගේ බොක්කේ කියලා එහෙමත් කියනවනේ මේවා ඉංග්‍රීසි කියවල ස්වරූප තමයි කතා කරන භාෂාවේ. ඉතින් පනට පන වගේ හිටි මිතුරන්ගෙන් මිතුරෝ ඉන්නකොට හිටිය සල්ලි තියෙනකොට වැඩ උදව් ගන්න පුළුවන් වෙනකොට පනට පන වගේ හිටියා. දිවෙන් දිව ගාගෙන හිටියා. හැබැයි මෙයාට ලෙඩ වෙනකොට කවුරුත් නැති වෙනවා. මිතුරන්ගෙන් කිසිදු හවුහරණක් උදව්වක් සරණක් පිළිසරණක් නැති වුණා. නොලද තම සොහොයුරා පොරකටු ගෙවී ගොස් ඔන්න පොරකටු ගෙවී ගොස් කියලා එකක් තියෙනවා. මොකද්ද හවුහරණක් කියන එකත් ඉංග්‍රීසියක්ද? ඔව් ඔව් ඔව්. හරි ඉතින් දැන් ඇහුවනේ උත්තරේ හම්බුණා මයික් එක ඕෆ් කරගන්න. අසන්දි. පොරකටු ගෙවී ගොස් කියන එකේ තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් කෝ කියන්න බලන්න මයික් එක ඔන් කරලා. ඉතා මහන්සි වී. ඉතා මහන්සි වී වැරදි. තමාගේ පොහොසත්කම නැති වී දුප්පත් වී. හරි මං කියන්න මයික් ඕෆ් කරගන්න. තමන් ගැන විතරයි. තමන් මෙන්න මෙහෙමයි ලියන්න. පොරකටු ගෙවිලා කියන්නේ හැකිකම් පිරිහි ගොස් කියන එකයි. හැකිකම් පිරිහි ගොස්. පොරකටු ගෙවිලා කියන්නේ හැකිකම් පිරිහි ගොස් කියන එකයි. එහෙනම් මොකද්ද වෙන්නේ? දිවෙන් දිව ගාගෙන වගේ හිටව පණ්ඩ පරසේ මිතුරන්ගෙන් කිසිම උදව්වක් නොලදනකොට සෝයිරාගේ හැකිකම් පිරිහි ගිහිල්ලා දැන් ලෙඩ වෙච්ච නිසා අසරණව රෝගීව අවසංගව මොකක්ද අවසංගව කියන්නේ? අසරණව රෝගී වී අවසංගව මර ඇඳේ. ඒ කියන්නේ හොඳටම ඒ කියන්නේ වසංග නැහැ. ලෙඩ හොඳටම වසංග නැහැ. තමන්ගේ ඇඟ තමන්ටවත් පාලනය ඒ තරමටම ලෙඩ ඇඳේ වැටලා. ඒ කියන්නේ තමන්ට හොඳට ඇවිදලා නිදහසේ කියලා ඉන්න බෑ. තමන්ටත් තමන්ගේ ඇඟ වාරු නැති වෙලා අවසංගව ගිහිල්ලා. මර ඇඳේ දහදුක් දුක් විඳින දුටු අවසංගව මර ඇඳේ අවසංගව කියන එක එතකොට ඉංග්‍රීසියක් දහදුක් විඳිනවා කියන්නේත් ඉංග්‍රීසියක්. මර ඇඳේ නම් මරණාසන්න ඇඳ කියන එක වඩාත් ඉංග්‍රීසියකට වඩා ස්ටක් වෙවි සර්පෙන්නේ. ට්‍රැක් වල පේන්නේ මාව? නෑ. දැන් පේනවා. සර් අපිට හොඳට පේනවා. හරි ඇති. බුදු අම්මෝ කතා කරන්න ගියා. ඊළඟට දහදුක් විඳින දුටු කියන එකත් ඉංග්‍රීසියක්. මර ඇඳ කියන එක ඒ තරම් ඉංග්‍රීසියක් නෙමෙයි. ඒකේ තේරුමම තියෙනනේ මැරෙන්න වැටෙනව ඇඳ කියලා වචනේම. දහදුක් විඳිනවා කියන එකේ තේරුම තිබුණට ඒකේ වඩා ලොකු අර්ථයක් තියෙනවා. දහදුක් විඳිනවා කියන්නේ සියලු දුක් විඳිනවා කියන එක හැම විදියකටම දුක් විඳලා කිසිම පළක් නැහැ කරපු දේවල් හැම එකකින් උනේ දහදුක් විඳින එකක් විතරයි කියන්නේ. සිරිපාල තම සේසතම කියන්නේ මුළු ධනයම කියන එකයි. යොදා දිවි පරදුවට තබා හෝ ජීවිතේ බේරා ගැනීමට තීරණය කළේ පසුගිය දිනවල සොහොයුරා තම බත්පතේ වැලි දැමීමට දැමීමට කියන්නේ දියුණුවට බාධා පමුණුවනවා කියන එකයි. බත්පතේ වැලි දාමනවා කියන්නේ දියුණුවට බාධා පමුණුවනවා කියන එකයි. අලුත් වචනයක් නම් ලියා ගන්න එතනින් තේරුමක් සිංහලෙන්. ජීවත් වීමට තිබූ මාර්ගය අවහිර වීම. ඒත් කමක් නෑ. බත්පතේ වැලි දමනවා කියන එකට ජීවත් වීමට තිබුව දියුණුවට බාධා පමුණුවන එකත් දෙකම හරි.
අර ඇඳීම කියන්නේ සූදානම් වීම වගේ. පවා අර ඇඳීම පිළිබඳ හිතේ කහටක් තියාගෙන නම් නොමේ. හිතේ වෛරයක් අරේ මේ තියාගෙන නොවේ කියන එක. මොකද්ද? බත් පතට වැලි දැමීමට කියන එකත් ඉංග්‍රීසි වැකියක් නේ. ඔව් ඔව් ඒක කිව්වනේ මම. ඒකෙන් කිව්ව කියක් තමයි. අර ඇඳීම අර ඇඳීම හිතේ කහටක්. ඔයා මයික් එක ඔෆ් කරගෙන මම කියන දේ අහගෙන ඉන්න. බත්පතේ වැලි දැමීම අර ඇඳීම හිතේ කහටක් මේ ඔක්කොම ඉංග්‍රීසි මං ආපහු කියන් යන්නම් දිවෙන් දිව ගාගෙන පනට පනසේ හවුහරණක් පොරකටු ගෙවී ගොස් අවසඟව දහදුක් විඳිනු දුටු බත්පතේ වැලි දැමීම අර ඇඳීම හිතේ කහටක්. මර ඇඳ කියලා තිබුණත් ගැටලුවක් නැහැ කවුරු හරි ඉරක් ඇඳලා. සේසතම කිව්වේ නැද්ද මං? සේසතම කියලා එන්න ඕන. සේසතම එන්න ඕන. කිව්වේ නැත්නම් sorry. හරි එතකොට ඔයාලගේ පොතේ ටියුට් එකේ තියෙනවනේ ප්‍රශ්න ටිකක් 9 වෙනි පිටුවේ මම පොඩි ප්‍රශ්නයක් දෙනවා මේක ලියන්න. පහත සඳහන් වාක්‍යවල ලියන්න ප්‍රශ්නයක් ව්‍යාකරණ පොතේ ලියන්න ව්‍යාකරණ පොතේ පහත සඳහන් වාක්‍යවල පාඩමේ නමත් ලියන්න. ප්‍රස්තාව පිළිලු සහ ඉංගිවැකි කියලා ලියන්න. පාඩම නෙමෙයි කණු මාතෘකාවක් ව්‍යාකරණ වල. පහත සඳහන් වාක්‍යවල තද කළු අකුරින් දැක්වෙන යෙදුම් වෙනුවට තද කළු අකුරින් දැක්වෙන යෙදුම් වෙනුවට ගැලපෙන රූඩියක් තද කළු අකුරින් දැක්වෙන යෙදුම් වෙනුවට පූජනීය මයික් එක ඔෆ් කරගන්න. තද කළු අකුරින් දැක්වෙන යෙදුම් වෙනුවට ගැලපෙන රූඩියක් ඇතුළත් කර නැවත ලියන්න වාක්‍යෙම ලියන්න ඕනේ. මම මේකට උදාහරණයකුත් දෙනවා. උදාහරණ කියලා ලියා ගන්න. ගොවියා උදෑසනින්ම කුඹුරට ගියේය. පළවෙනි වාක්‍ය ගොවියා උදෑසනින්ම කුඹුරට ගියේ. අච්චු පොතේ තියෙන එකද? අච්චු පොතේ තියෙන එකද සර්? පොඩ්ඩක් ඉන්න. හරි ඒක තමයි ඒකම තමයි මම දුන්නේ. හරි පොඩ්ඩක් ඉන්න. එහෙනම් ඕනේ නැහැ පොඩ්ඩක් ඉන්න. මම එයාට පස්සේ තව එකක් දෙන්න. ගොවියා උදෑසනින්ම කුඹුරට ගියේය. ඒක දැන් උදෑසනින්ම කියන පදේ උඩින් නැවත ලියා ගන්න ඕනේ. නැත්තම් පැන්සලින් දැනට ඉරක් ඇඳ ගන්න පස්සේ ආපහු අකුරෙන් ලියන්න. එහෙනම් අපි රූඩිය දාලා ලියමු. ගොවියා කුකුලා අතින්ගෙන කුඹුරට ගියේය. ගොවියා කුකුලා අතින්ගෙන කුඹුරට ගියේය. හරි. ප්‍රශ්න පහක් තියෙන ඔයාලගේ පෙළපොත පෙරලා ගන්න 7 වෙනි පිටුව. 7 වෙනි පිටුව
දැන් ප්‍රශ්න පහට උත්තර පහ විතරක් ලියන්න උතන. ලියපු අය ඉන්නව නම් ඕනේ නැහැ උත්තර පහ විතරක් ලියන්න. 7 වෙනි පිටුවේ ප්‍රශ්න පහක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ආයේ ප්‍රශ්න පහට උත්තර පහ විතරක් ලියන්න. සර් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එක එපා දෙවෙනි එක විතරයි. මම ගිය සතියේ කිව්වේ ලිඛිත අභ්‍යාසවල එක කරන්න කියලා මං හිතන්නේ. සර් ඔව්. අපිට සර් දෙන ලිඛිත අභ්‍යාස අවබෝධය වගේ වැස ප්‍රශ්න අංක විතරක් දාලා උත්තර ලියන්නද ප්‍රශ්න ලියන්නද? ප්‍රශ්නේ ලියන්න ඕන මම මේ තෙන්දි පොඩ්ඩක් වෙලාව අඩු වෙන්න ඕන නිසා ඔහොම කරන්න. ගෙදෙදි ලියනකොට ප්‍රශ්න ලියන්න ඕන. හරි නේද? ඇති නේද වෙලාව? කොහොමනම් තාම ලියන අය ඉන්නවද? ලියන්න ඉක්මනට ලියන්න. ඒ දෙවෙනි ප්‍රශ්නේ ලිඛිත අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ ඒ වාක්‍ය පහට විතරයි ඉඟිව කීයක් දාලා ලියන්න ඕන.
බුදුහාමුදුරුවෝ මම ප්‍රශ්නේ ලියන්නත් එපා කියලා ඔය කිව්වේ. උත්තරේ දාලා විතරක් ලියන. ලියන්න. ඉවරයි සර්. හරි හොඳයි. කේතක ඉවරයිද? හරි සර්. මොකිත නෑ සර්. තායකත් යොනාල් නෑ සර්. අවිෂ්ක නෑ සර්. දිලුමි අනුකේ සිත්මි නෑ සර්. රන්ගිකා ඉවරයි සර්. හොඳයි. උමේෂා හරි සර්. අසන්දි ඉවරයි සර්. අසන්දි ටිකක් මයික් එකේ දුර ඉඳන් කතා කරන්නේ. කට සද්දයි. කට සද්දද මයික් එක කටට අරන් කතා කරනවද දන්නේ. හරි අපි යන් කමල් බොරු පුරසාරම් කියන්නේ කි බොරු පුරසාරම් වැඩි නැති ඕනොට වෙන්නේ නැහැ බොරු පුරසාරම් තමයි කියන්නේ. ආයක අපි කිව්වා කමල් වැල් වටාරම් කියන්නේ කි කමල් වැල් වටාරම් කියන්නේ කි වෙනස් උත්තර තියෙනම් කියන්න බලන්න සමහරලාට හරි වෙන්නත් පුළුවන්. කමල් බොරු පුරාගේ දොඩවන්නේ කි. අපෝ නෑ මං කියන්නේ පොඩ්ඩයි ඉන්න වෙනස් උත්තර තියෙන එක මයික් එක විතරක් ඔන් කරන්න මම අහන්න. බෝසෙත් කියන්න. කමල් ඔවුන්ගේ බොරු පුරසාරම් කියන්නේ කි. බොරු පුරසාරම් තියෙන්නේ. බොරු පුරසාරම් වෙනුවට ඉඟිවැකියක් දාන්න ඕන. හරි. එතකොට ඒක දාන්න මේ බොරු පුරසාරම් කියනකොට බොරු පුරාජේරු කියලා කියන්න පුළුවන්. බොරු නැතුව පුරාජේරු කියන්නත් පුළුවන්. පුරාජේරු කියන එක දාලා නම් හරි මේ හරි දාගන්න. වැල්වට පුරාජේරු දොඩවන්නේ කි. හරි. දොඩවන්න කි එකක් කමන්නේ. ඒක නම් ඒකත් එක්කම රතු හරි පුරාජේරු දොඩවන්න කි. ඒක හරි. එහෙම නැත්නම් වැල්වට ආරම් කියන්නේ කියලා තියෙනම් ඒත් බොරු පුරසාරම් ඒකට කමල් බොරු වැල් වටාරම් කියන්නේ කි. බොරු වැල් වටාරම් කියන්නේ බොරු වැල් වටාරම් කියන්නේ. කමක්. පොඩ්ඩයි ඉන්න මං අනිත් අයට අවස්ථාව දෙන්න. දැන් මම කතා කරන්නේ මම උත්තර ටික කියලා ඉවරනකන් ඉන්න. ඊට පස්සේ තමයි ගැටලු තියෙන අය මයික් එක ඕන් කරනවා. එතකොට බොරු පුරාජේරු කියන්නේ කි බොරු වැල් වටාරම් කියන්නේ කියලා තිබුණා. තින් හරි වැල් වටාරම් කියන්නේ අනවශ්‍ය විස්තර කියන එක. මෙතන බොරු පුරාජේරු කියන නිසා බොරු වැල් වටාරම් කියලා තිබුණාම හරි. නැත්තම් පුරාජේරු කියන්නේ බොරු පුරාජේරු නැත්තම් පුරාජේරු කියන්නේ කි. ඒකට අමතරව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද අරුත්සාට මොකක්ද තියෙන ප්‍රශ්නේ? කමල් පම්පෝරි කියන්නේ කි. කමල් පම්පෝරි කියන්නේ කි. ඒක හරි පුතේ. ඒක නිවැරදි. බොහොම නිවැරදි. අනිත් අයත් උත්තරේ ගාවට ඒකත් දාගන්න. හොඳයි. කමල් නරිවාදම් කියන්නේ කි. නරිවාදම් කටේ නරිවාදම්. නරිවාදම් පුතේ බොරු පුරාජේරු වලටම ගැලපෙන්නේ නෑ. කටේ නරිවාදම් කියන්නේ toy ඒ කියන්නේ
අනවශ්‍ය විදියට කට පාවිච්චි කරනකොට තමයි නරිවාදන් කියන්නේ. මම ওই කටේ නරිවාදන් කියන එකට කතාවකුත් කියලා ඇති මම ඔයාලට. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරනවා කියලා කිව්වනේ දවසක් මේ ඊයේ පෙරේද. එහෙම කතාවක් කිව්ව නේද? අර දෙන්නෙක් ගමනක් ගිහිල්ලා නෑ සර්. ගෙදරක නැවතිලා නෑ සර්. හරි මං කියන්න. කටේ නරිවා දැන් අර කිව්ව නිසා කියන්නේ නරිවාදන් කියන්නේ ඉවැකියා. ප්‍රස්තාව පිරලා තියෙනවා කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරනවා කියලා. දවසක් අර ඉස්සර කාලේ මිනිස්සු ගමන් යනකොට මග අම්බලමේ තමයි නවතින්නේ. නැවතිලා අරගෙන යන හාල් 3-5 ටිකෙන් හාල් ටිකෙන් මිරිස් ටිකෙන් බතක් උයාගෙන පොල් සම්බෝලයක් වගේ එකක් හදාගෙන කාලා ඊට පහුවෙන්ද ආපහු ගමන යන්න තියරන් ආපහු යනවා. දෙන්නෙක් මෙහෙම ගමනක් යන්න ගියා. යනකොට රෑබෝ වුණා අම්බලමක් හොයාගන්න බැරි වුණා. ඈත පේනවා ලාම්පු කුප්පි ලාම්පු එළිය පැල්පතක. මේක බලාගෙන මේ හොයාගෙන ගියා. යාන්ත. ඔන්න හවස් වුණා විතරයි හොඳට මැදිරි වැටිගෙන එනවා. ඉතින් මේ කට්ටිය මොකද කරන්නේ? දොරට තට්ටු කරන්න පටන් ගත්තා. දෙන්නෙක් ඉඳගෙන දොර ජනේලේ ඇරියා ගෙදර දොර අරින්නේ නැතුව. අනේ අපි මේ අසරණ වෙලා අපිට නවාතනක් හොයාගන්න බැරි වුණා. අපිට අද ඩයර් නවාතන් දෙන්න පුළුවන්. අපි මේ හවල් ගමන යන්න ආවේ. අපිට ය아가න්න බැරි වුණා. ඉතින් අපිට ලොකු උදව්වක් අපිට අද නවාතන් දෙනව නම් කියලා කිව්වා. මේ ගෙදර හිටියේ ගෑනු උදවිය දෙන්නෙක් විතරයි. ඉතින් කොහොමද මේකියට මේ මිනිස්සු දෙන්න මේ අය කල්පනා කරා මේ ගේ ඇතුලේ නවාතන් දෙන්න විදියක් නැහැ. ගෑනු උදවිය දෙන්නෙක් විතරයිනේ මේ ගෙදර ඉන්නේ. ඒ නිසා කිව්වා කමක් නෑ ඉන්න අපි ගේ ඇතුළට ගන්න විදියක් නෑ. ඔය එලිපත්තෙන් නිදා ගන්න. නැත්නම් ඔය ස්තෝපුව කියලා කියන්නේ අපි නැත්නම් අද කාලේ වෙනම් පෝටිපෝ කියන්නේ. ඒ කාලේ තියුණා ඔය කියන විදියට යාලත්තක් කියලා ඕකට කියනවා. එහෙම නැත්නම් කියනවා ඔගේ ගේ ඉස්සරහා තියෙන මේ පිලට. පිලෙන් ඉන්න කියලා කිව්වා. පිලේ තියෙන ඇඳක් වගේ උසට හදාපු ඇඳක විතර පොඩි සිංගල් ඇඳක නැත්නම් තනි ඇඳක සයිස් එකකට හදාපු ඇඳක උසක ප්‍රමාණයට හදාපු මැටියෙන් හදාපු එකක්. ඒකේ පැදුරක් කෙනලා හාන්සි වෙලා වගේ ඉන්නත් පුළුවන්. ඒ පිලේ එලා ගන්න පැදුරකුත් දුන්න මේ දෙන්නට රැට නිදා ගන්න. ඉතින් මෙයාලා මොකද කරේ අර වලං කෑල්ලක වලං කඩ මෑල්ලක් හොයාගෙන ඉවරලා ගිනාපු හාල් ටිකෙන් බතක් ලිපේතුව එළිය ලිපක් හදලා. දැන් ගෙදර උදවිය දෙන්නේ ඇතුලේ දොර වහගෙන නිසා. දැන් බත පැහෙනකම් මේ කට්ටියට කරන්න දෙයක්වත් නැහැ. පොඩි සම්බෝලයක් හරි ලුණු මිරිසක් හරි හදාගත්තු බෙදරින් ගෙනාපු දෙයක්වත් තියෙන නිසා ඒකත් එක්ක කන්න බත පිහා ගන්න විතරයි උමනාව තිබුණේ. ඉතින් බත පැහෙනකම් මේ දෙන්නට වැඩි වැඩවුත් නැති නිසා මේ දෙන්න අර ගමන් මහන්සියත් නිසා හාන්සි වුණා අර පිලේ එලාගත්තු පැදුරේ. පැදුරේ හාන්සි වෙලා දැන් නිකන් ඉන්න බෑ උඩ බලාගෙන ඉන්න වහලට දාලා තින්නේ තල්ලි පොල්ලි. තල්ලි පොල්ලි දාලා තියෙන නිසා මේ දෙන්න කතා කරන්න බට ටිකන් ඉන්න ගමන් එක එක්කෙනා කියන්න පටන් ගත්තා තල්ලි පොල්ලි තල්ලි පොල්ලි තල්ලි පොල්ලි තල්ලි නෑ මේක තල්ලිය නෑ මේක පොල්ලිය තල්ලි පොල්ලි කිය කතා කරනකොට නිකන් ඉන්නකොට නිකන් ඔය උඩ බලාගෙන කොහොමත් ඉන්නේ ආන්තේල කියන්න පටන් ගත්තා. වැඩේ කියන්නේ මේ ගෙදර දෙන්න එක සැරේට මොකද කරේ දොර අරගෙන ආවා කොහු මිටකු හිතා මොකද්ද මෝල් ගහක් වගේ මොකක් හරි මහ පොල්ලකුත් අරගෙන ආවා දෙන්නට ගහලා පන්නන්න පටන් ගත්තා. උඹලට නවාතන් දෙන්න මදිවට අපිට නනුත් කියන්න එනවා කියලා ඉවරලා ගහලා පන්නන්න පටන් ගත්තා. අනේ මොකද්ද මේකට හේතුව? ගහලා පන්නනකොටම තමයි හේතුව. ගහලා පන්නනකොට කතන්දරේ දන්නේ එක මිනිස්සෙක් මේකේ තල්ල වැඩි. ඒ නිසා ගමේ මිනිස්සු මෙයාට කියන්නේ තල්ලි කියලා. අහතේ වහලේ තියෙන තල්ලි කියනකොට මේ මිනිස්සු හිතුවේ මට නම් කියනවා කියලා. අපෝ තල්ලි කියලා නවාතන් දෙනවා. එක්කෙනෙක්ගේ බොල්ලෑව තියෙනවා. බොල්ලෑව තියෙන නිසා කට්ටිය කියන්නේ ගමේ මිනිස්සු බොල්ලි කියලා. ඉතින් ගමේ මිනිස්සු මෙහෙම බොල්ලි කියන හින්දා මේක දැනගෙන මේ මිනිස්සු දෙන්න තමන්ට නනුත් කියනවා නවාතන් දුන්න මදිවර කියලා තල්ලි පොල්ලි තල්ලි පොල්ලි තල්ලි පොල්ලි කියන තල්ලි බොල්ලි කියලා තමයි ඇහෙන්නේ. ගත්තා ඔස්සයි පොල්ලකුයි අරගෙන හොඳටම ගහලා තනි බබා පැන්නුවා. පන්නනකොටම මේ කට්ටිය දැන් දුවගෙන යනවා. අනේ රැට කන්න ඕන නිසා මොකද වෙන්නේ? රැට කන්න නම් දැන් අර බත් ටික අරගෙන යන්න ඕනේ. එක මිනිස්සෙක් මොකද කරේ? සරම ගහකට ගහගත්ත සරමට දාගත්ත අර පැහෙන මේ කැඳ බේරෙන බත. දැන්
මේ පැහෙනව නටන වතුර නිසා මොකද ගන්නේ කකුල් දෙකක් පළල් කරගෙන සරම ඇතුලේ බත්ම ටිකක් දාගෙන දැන් කකුල් දෙක ඈත් කරගෙන යනවා එහා මේව කරගෙන. දැන් මොකද අර කැඳ ගතිය සරම පල්ලෙන් බේරෙනවා. අනේ ඉස්සරහට හම්බෙච්ච මිනිස්සෙක් හම්බෙලා අහනවා මොකද කියලා ඔය රෙද්ද පල්ලෙන් බේරෙන්නේ. අන්න ඉතින් කිව්වා කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරනවා කියලා. කටේ නරිවාදන් කියන්නේ කට අනවශ්‍ය විදියට පාවිච්චි කරායින් පස්සේ මෙන්න මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ කියලා කියවිච්ච ප්‍රස්තාව පිරුලා හැදුනේ ඔන්න ඕකෙන් තමයි. හරි. දෙවෙනි කරයන් විභාගයේ සමත් වීම මගේ ඊමහත් ප්‍රීතියට හේතු විය. ඉහි මලක් පිපීමට හේතු විය. ඉහි මලක් පිපිලා කියන තේ. පන්ති නායකයා මගේ හොඳ මිත්‍රයෙකි. ගජ මිත්‍රයෙකි ගජ යහළුවෙකි. මයික් එක ඔන් කරන්න. හරි මයික් එක ඔන් කරන්න මම එක එක්කෙනාගෙන් අහන්න. කියන්න බලන්න ජෙසිත නේ ජෙසිත මොකද්ද අග මිතුරකි අඹ මිතුරෙකි කමන්නේ හොඳ මිත්‍ර අඹ මිතුරෙකි ඊළඟට 70යි 48 තරුලි නේ අඹ යාළුවෙකි අඹ යාළුවෙකි ගජ මිතුරෙකි අඹ යාළුවෙකුට වඩා ගජ මිතුර තමයි ගැලපෙන්නේ පුතේ අඹ යාළුව කියලා කිව්වම ඒකත් හරි කමක් නෑ හරි ගජ මිතුරෙකි ඊළඟට අසල්වැසියන් සමග සිත සුහදතාවයක් නැතයි ඇය කීවා ඇයි හොඳ අයියා ඇයි හොඳ අයියා ඇයි හොඳ අයියා අප ගමන් කළ රථය තිරිංග ක්‍රියාත්මක වීම නිසා අවසාන මොහොතේ අනතුරින් බේරුණි 99න් බේරුණි 99න් අනතුරින් බේරුණි හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන ප්‍රස්තාව පිළිවෙල හෝ රූඩිවල හෝ අදහතට සමීප අර්ථයක් දෙන ප්‍රස්තාව පිළිවෙලක් හෝ රූඩියක් ලියා දක්වන්න. දැන් ප්‍රස්තාව පිළිවෙලයි රූඩිය දෙකම කියලා දීලා තියෙනවා. ලියමු බලන්න උත්තර. ආලියා. දැන් මේක මේ අපි පන්තියේදී ඉස්කෝලේදී ගෙදර වැඩ දෙනකොට නෙමෙයි අභ්‍යාස කරනකොට කරනවා වගේ. එතකොට ඔයාලා දැන් මම ඉදිරි පිට ඉඳගෙන මේ පන්තිය කරනවා කියලා හිතාගෙන ලියන්න ඕන. ලියන්න වචන 5යිනේ තියෙන්නේ. සර් තුන්වෙනි එකද? ඔව් තුන්වෙනි එක.
හරි නේද? කාලය ඇති මං හිතන්නේ. හරි. දැන් තව විනාඩියක්. ලිය. ඇයි ගිම්සර මයික් එක ඔන් කරලා ඉන්නේ? ගිම්සර ඇයි? ඔයා ඔහෙ දාන මේ සද්ද මෙහෙ ඇහෙනවා. හරි පුතේ. නිකිණි හොයනවා කියන්නේ ඉතා හොයවීමට අපහසු දෙයක්. නිකිණි හොයනවා කියන්නේ. ඒකට අපි කියනවා කලුනික හොයනවා කියලා. කලුනික හොයනවා වගේ. හිස ඇරුණු අතේ යනවා ඉබාගාතේ යනවා. ඉබාගාතේ. අරකට තව උත්තරයක් කියන්න. කියා. තසිත් කියන්න. ගලෙන් පට්ටයක් ගන්නවා වගේ. ගලෙන් පට්ටයක් ගන්නවා වගේ. ඒ අමාරු දෙයක් නේ, කර ගැනීමට අමාරු දෙයක්. කලුනික හොයනවා වගේ කියන්නේ නැත්තම් නිකිණි හොයනවා වගේ කියන්නේ එවීමට අමාරු දෙයක්. අරක ගැනීමට අපහසු දෙයක්. ඉබ්බගෙන් ඒක ගලෙන් පට්ටයක් ගන්නවා වගේ ඒක සමානයි ඉබ්බගෙන් පියාට ඉල්ලනවා වගේ කියන්නේ. සර් පළවෙනි එකට ආයි උත්තරේ කියන්න. කලුනික හොයනවා. කලුනික හොයනවා. නරියන් හොයනවා. නරියන් හොයනවා. ඒකත් හොඳයි. අන්න හරි. හොඳ වැදගත් ප්‍රශ්නයක්. උත්තරයක්. නරියන් හොයනවා වගේ. නරියගේ අංග, නරියට අංගවල් නැහැනේ. නරියන් හොයනවා. ඒක හොඳයි. ඒක හොඳයි. හිස ඇරුණු අතේ යනවා. ඉබාගාතේ යනවා. ඉබාගාතේ යනවා. නන්නත්තර යනවා. නන්නත්තාර යනවා. කමක් නෑ, හරිද? දාගමු. 99න් බේරුණා නූලෙන් බේරුණා. නූලෙන් බේරුණා. හරි. අපෝ කෑ ගන්න දෙයක් නෑ. අන්දමින් බේරුණා. නම් කියන්න හසන්දිගේ වෙන උත්තරයක් තියෙනව නෑනේ. යාන්තමින් බේරුණා. පූජනී කියන්න. යාන්තමින් බේරුණා. යාන්තමින් බේරුණා. කමක් නෑ. නූලෙන් බේරුණා. යාන්තමින් බේරුණා. අතු කඩා මොර කන්නා වගේ. අතු කඩා මොර කනකොට මහා විශාල පාඩුවක් නෙවෙන්නේ. ඒ කියන්නේ අතු කනකොට ගැටයි මලොයි පැහිච්චයි ඉදිච්චයි ඔක්කොම කැඩෙනවා. ඒ නිසා මොර බාගෙන කන්න දිනවනේ හිගෙන කෑම වගේ. ඒක ඉතින් මං කියනකන් ඉන්න ඕනේ, ඉවස ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි අනිත් අයට බාධා වෙනවම කෑ ගහනකොට. මං කියන දේ කියන්න වෙන්නෙත් නැහැ. මං කියලා උත්තරේ කියලා ඉවරුනාම ඒක නෙමෙයි නම් ඕනනේ අහන්න. අතු කඩා මොර කනවා වගේ කියන්නේ පුතේ මොර කියනකොට මේ අපේ පැත්තේ මොර ගස් දකින්න අඩුයි. ඔය වියලි කලාපෙට වෙන්න තියෙනවා පැණි මොර කියලා වර්ගයක්. ඔය තියෙන්නේ නේ පැණි මොර මල්ලි දුනු දාට එහෙම කියලා තියෙන්නේ. පැණි මොර ටිකක් පැණි රහයි නැත්නම් අනිත් මොර ටිකක් ඇඹුලයි. තද ඇඹුලක් තියෙනවා. ඝන පොත්තක් තියෙනවා. ඇතුලේ ටිකක් හරියට මිදිගෙඩියක ඇතුලේ වගේ නිකන් ජෙල් එක වගේ නැත්නම් මිදිගෙඩියක් ඇතුලේ තියෙන වගේ තමයි තියෙන්නේ. ඝන පොත්තක් තියෙනවා. තද දුමුරු පාට හුළු. ඔයක තමයි මොර කියලා කියන්නේ. පැණි මොර තමයි රස. එතකොට මොර හැදෙනකොට මෙහෙමයි. මොරාත්තේ ඉදිච්ච මොරක් තියෙනවා, පැහිච්චක් තියෙනවා, ගැටක් තියෙනවා, මොර මලුත් තියෙනවා.
එතකොට අතු කඩලා මොර කෑවොතින් වෙන්නේ මහා විශාල හානියක්. අර ඉදිච්ච ගෙඩි ටික විතරයි කන්න වෙන්නේ. අනිත් එක ගෙඩියක් කන්න වෙන්නේ නැහැ. ඒක අපරාධ වෙනවා. ඒතර අතු කඩලා මොර කඩන්නේ නැහැ. ඒක මහා අපරාධයක් නිසා. එහෙම කරන අය කැලෑව ගිහිල්ලා එහෙම කරන අය ඉන්නවා. කොහොම හරි වේවා. එතකොට ඒක විශාල පාඩුවකුයි වෙන්නේ. එහෙනම් බාගෙන කන්න තියෙන වල ඉහගෙන කනවා වගේ. බාගෙන කන්න තියෙන වල ඉහගෙන කෑම කනවා වගේ. අන්න ඒකට ගැලපෙන ප්‍රස්තාවක. කිව්වහම තේරෙන්නේ නැහැ ඒත් නේ සමහර අය. බාගෙන කන්න තියෙන ඉහගෙන කනවා වගේ. බාගෙන කන්න තියෙන වල ඉහගෙන කනවා වගේ. ඒ කියන්නේ වලක මාළු ඉන්නවා. බිලිපිත්තෙන් බාල කෑවොතින් පොඩි මාළු අහුවෙන්නේ නැහැ. හැමදාම පොඩි මාළු ලොකු වෙනකොට ආපහු අල්ල ගන්න පුළුවන්. හැබැයි වල ඉහළ මාළු අල්ලගත්තොත් ලොකු මාළු ටික විතරයි. පොඩි මාළු ටික මොකද වෙන්නේ? වලෙන් ඉහිලා වෙනහකට ගිහිල්ලා වලේ මාළු නැති වෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඇඟෙන් නැටයක් ගන්නවා වගේ යන්න ඉබ්බාගෙන් පිහාටු එල්ලනවා වගේ ගලෙන් පට්ටයක් ගන්නවා වගේ. එනම් ප්‍රායෝගික අභ්‍යාස ඕකේ අපි අංක 1ට යම් මේ අංක 1 මං කරගෙන එන්න දුන්න මට මතක විදියට. නෑ සර්. ලිඛිත අභ්‍යාස කරගෙන එන්න දුන්නේ නෑනේ. ආයෙන එකක් කරගෙන එන්නකෝ ගෙදරදී දැන් එකට උත්තර ලිය කිය ඉන්න වෙලාවක් නෑ. ප්‍රායෝගික අභ්‍යාස ගෙදරදී මේ පොත් දෙක හදන්න මේ එකම පොතේ හදන්න ඕන පොතක් විදියට ප්‍රාස්තාව පිළිලු 5ක් සහ ඒවට මුළු කතන්දර එකතු කරලා පොත් පිංචක් ඒකටම ඉඟිවැකි ලේඛනයක් ඉඟිවැකි 50ක විතර ලේඛනයක් දාලා පොතක් හදන්න ඕන. කොරෝනා වලින් පස්සේ පටන් ගත්තාම මම මේ පොත බලනවා. නිකම් පොතක් ගන්න නැද්ද? මොකද්ද? මට ඇහෙන්නේ නැහැ. පොතක් ගත්තට කමක් නැද්ද? පිටු 40 විතර. නෑ පිටු 40 පොත් වල හරි මං කියන අහගෙන ඉන්න. ඔය ගිය අවුරුද්දේ දැන් ලියලා ඉවර වෙච්ච නැති පොත් තියෙනවා. අන්න ඒවයි ඉතුරු වෙච්ච පිටු තියෙනවා. ඉතුරු වෙච්ච පිටු ටිකක් කඩලා අරගෙන හොඳ පිට කවරයක් හදලා නිර්මාණය කරලා තමයි පොතක් නිර්මාණය කරන්නේ. එහෙම තමයි වැඩි හොඳ. මුදල් නාස්ති කරන ඒ වගේ වැඩ කරන්න එපා. හරි අපි යන් දෙවනි පාඩමට සතුන බැබලෝ සරණංකර සංඝරාජ තෙරණුවෝ. සර් ඒකට මේ ප්‍රස්තාව පිරුළු කීයක් විතර ඕනද? නෑ අර පහ දැම්මම හැමති කතා පහ එක්ක. ඒ තියෙන විදිහට අභ්‍යාස. ප්‍රස්තාව පිරුළු ටික වැඩිපුර දාන්න පුළුවන් නම් වඩා හොඳයි. යන් අපි ටියුට් එකට පෙරලා ගන්න ඊළඟ පාඩම ඔන්න මුල් පිටුවට අවශ්‍ය කරුණු දීලා තියෙන්නේ පාඩමේම සතුන බැබලෝ සරණංකර සංඝරාජ තෙරණුවෝ ඔය මයික් එක ඕෆ් කරගන්නනකෝ ගිම්සර හරි පිණ්ඩපාතික අසරණ සරණ රාජගුරු වැලි විට සරණංකර සංඝරාජ මාහිමියෝ එයාට ලැබිච්ච නම්බු නාම ආදී විශේෂ නම් වලින් හඳුන්වපු දේවල්. එතකොට මේ අතීත මහනුවර සෙන්කඩගල කියලා නම් පුරා යටත් විජිත කාලයේ පෘතුගීසි ලන්දේසී ආක්‍රමණ හා මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගෙන සිටි කාලයේ ජනයාට හරදර හිරිහැර අධික වුණා. සියලු දේ විනාශ වෙලා ගියා. බෞද්ධ ආගම භික්ෂු පරපුර තද හිරිහැර තර්ජන වුණා. පස්සේ කාලයකදී බුද්ධ ආගමත් නැත්තටම නැති වෙන තත්ත්වයට උදා වුණා. එසේ තිබෙන කාලයක යලි මෙරට බුදු සසුන හා අධ්‍යාපනය නගා සිටුවීමට ප්‍රමුඛව පැලිවිට සරණංකර හිමියෝ මූලිකත්වය ගැන කටයුතු කළ ප්‍රමුඛ වූ කියලා දාගන්න එතන හදාගන්න. ප්‍රමුඛ වූ වැලිවිට සරණංකර හිමියෝ මූලිකත්වය ගැන කටයුතු කළහ. ඒක ප්‍රමුඛ වූ කිව්වත් මූලිකත්වය කිව්වත් දෙකම එකයි වගේ කිහින් තියෙන කමක් නැහැ. ප්‍රමුඛ වූ වැලිවිට සරණංකර හිමියෝ මූලිකත්වය ගැන කටයුතු කළසේක. ඒ කියන්නේ ප්‍රමුඛ වෙච්ච කට්ටිය ගොඩක් හිටියා. මෙයා මූලිකත්වය ගත්ත කියන එකයි. මෙම පාඩම
අරගෙන තියෙන්නේ කොටගම වාචීස්තර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමයයි තිරානගම රතනසාර හිමියන්ගේ සංඝරාජ වතගොත යන කෘතිවල තොරතුරු තමයි ඇතුළත් වෙන්නේ. උපත තුම්පනේ ප්‍රදේශයේ සෙන්කඩකල රාජධානියේ දෙවන විමලධර්මසූරිය රජුගේ කාලයේදී ගිහි නම තමයි සරණංකර හාමුදුරුවන්ගේ කුලතුංග කියන එක. කුලතුංග බණ්ඩාර කියලා තියෙනවා. මූලික අධ්‍යාපනය ලැබලා තියෙන්නේ එරමුදුලි යද්දේ උපාසක රාරගුරුතුමාගෙන්. නම් පොත මගුල් ලකුණු සකස් කඩේ නවරත්න ආදී පොත්පත් වනපොත් කරලා තියෙනවා. වනපොත් කියන්නේ කටපාඩම් කරලා තියෙන පුස්කොළවල අකුරු ලියලා තියෙනවා. මේ කියාගෙන ගිහින් තමයි පාඩමට ප්‍රවේශ වෙන්නේ. එරමුදුලි යද්දේ උපාසක රාරගේ ඥාති සූරියකුල රාජගුරු හිමි වෙත බාර දුන් පසු වැලිවිට සරණංකර නමින් පැවිද්ද භාවය ලබාගෙන තියෙනවා. කුලතුංග කියන ළමයා උන්වහන්සේගෙන් ලද ඉගෙනීම මදි වුණා. ඒක නිසා තවත් හොයාගෙන ගියම නිසා පාලි භාෂාව ඉගෙනීමට ලෙව්කේරාල වෙත යන්න සිද්ධ වුණා. එයා ඒ වෙනකොට හිරගත වෙලා හිටියේ අලගල්ල කන්දපාමුල කඩිගමුවේ මාගෙහෙල්වල සිරගත වී සිටි ලෙව්කේරාල වෙත හැමදාම පයින් ගොස් බාලාවතාරයේ නාම කාණ්ඩ ඉගෙන ගත්තලු. තමයි ඉගෙන ගත්තේ තම මිතුරෙකුට සිටනා මළුවේ සිල්වත්යන්ට උගන්වලා තියෙන මේ දේවල්. පල්ගුපුරුගේ අත්තදස්ස හිමියන්ගෙන් බාලාවතාරයේ ඉතුරු කොටස ඉගෙන ගත්තා. එතකොට සම්පූර්ණයෙන් බාලාවතාරය ඉගෙන ගත්ත මේ හාමුදුරුව බොහෝ දුක් විඳ ඉගෙනීම අවසන් කර ඇත. එකල පොත්වල තිබූ දේවල් කටපාඩම් කළ යුතු වේ. නොනිදා අවදිව සිටි පාඩම් කිරීමද භාවනා කිරීමද කර ඇත. මේ කාලයේ භික්ෂුව එතකොට නොනිදා ජීවත් වෙලා තියෙනවා. අපි පාඩම කරනකොට ඒකට විශේෂ දේවල් කතා කරනවා. මේ කාලයේ භික්ෂුව යන නමක් භාවිතා නොවිය. ගරින්නාන්සේ නම් වූ අමුදරුවන් සමග සිටි කහනූලක් කරේ දාගත් අය සංඝයාගෙන් ඉටු කළ යුතු සේවය බාරගෙන කර ඇත. සාරණංකර හිමි පිණ්ඩපාතයේ යන සිල්වත් භික්ෂු පරපුරක් ඇති කිරීමට මූලික විය. උන්වහන්සේ අනුගමනය කළ සාමණේරවරු සිල්වත් යන නම් විය. අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කර ඇත. ජනප්‍රසාදය ලබා ගැනීම ගැන ඊර්ෂ්‍යා කළ අය කර සිටි නරේන්ද්‍ර සිංහ රජුට ගතු කීම කේලම් කිව්ව කියන එකයි. ඒ නිසා මේ හිමි ප්‍රමුඛ සිල්වත් පිරිස ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කරලා යවවලු. පිටුවහල් කර ඇත. සංස්කෘත ශ්ලෝකයක් සෙන්කඩගල සිටි කිසිවෙකුට තේරුම් ගැනීමට බැරි වූ නිසා නරේන්ද්‍ර සිංහ රජුට පලිපාන මොහොට්ටාලාගේ කීමට අනුව සරණංකර හිමි යලි කැඳවා ඇත. ඒ වන විට එතුමා සංස්කෘත ශ්ලෝකයේ තේරුම තම ගෝලයන්ට උගන්වා තිබෙනවා. එතුමා නෙමෙයි උන්වහන්සේ කියලායි එන්නවා. එතන එතුමා කියන එක උන්වහන්සේ කියලා හදාගන්න පුතේ. සරණංකර හිමියෝ පාලි සංස්කෘත සිංහල භාෂා තුළින්ම බණ කී නිසා රජුගේ ගෞරවය දිනාගත්තලු. යලි මෙරට උපසම්පදාව ලබා ගැනීමට බුරුමේ සියම ආදී රටවලට දූතයන් යවලා තිනවලු. තුන්වන කණ්ඩායම කීර්තිසී රාජසිංහ රජුගේ කාලේ තමයි යවන උපසම්පදාව උපාලි භික්ෂුව තමයි ලංකාවට ගේන්නේ. එතකොට ඒක නිසා මෙතෙන්දී උපසම්පදාවට ලක් වෙනවා. උපසම්පදාව ලංකාවේ තිබුණේ නැහැ. මම ඒ ගැන වැඩි විස්තර කරන පාඩමේදී පුතේ. මෙතෙන් තමයි ආපහු උපසම්පදාව පිටුවන්නේ. එතකොට සරණංකර හාමුදුරුවෝ මේ උපසම්පදා වෙනවා. මේ කටයුතු මල්විත විහාරයේ වැඩ සිටි සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් තමයි සිදු කරලා තියෙන්නේ. සංඝරාජ තනතුර වජ්ජුර දීලා තියෙනවා. හතර දේවාල පෙරහැර එක්කර දළදා පෙරහැර ආරම්භ කරලා තියෙන සංඝරාජ හාමුදුරුවෝ ලියා ඇති ධර්ම ශාස්ත්‍රයේ ගන්ධ විදියට මුනිකුල අලංකාරය, සාරාර සංගාය, බේසජ්ජ මන්තාසන්නේ, මහ බෝධිසන්නේ සතන බරවරින් කීපයේ අද පවතින භික්ෂු පරපිට වැළවිට සරණංකර හිමිගේ උත්සාහයේ ප්‍රතිඵලයක්. එහෙනම් සරණංකර හාමුදුරුවෝ ගැන තමයි ওই ටික ඔය කරුණු ටික අරගෙන තමයි මුල් පිටුව හදන්න ඕන. මුල් පිටුවට එතකොට එක පිටුවක් මදි වෙනෝ. පැති දෙකක් තියෙනවා. මේ ටිකම දාලා මුල් පිටුව හදන්න ඒක අත්‍යවශ්‍යයි. මොකද එතකොට මේ පොතේ ටියුට් එකේ තිබුණා වගේ නෙමෙයි. ඔයාලා අතින් ලියලා විශේෂ කරුණු විශේෂ පෑන් වලින් ලියලා හදනකොට වඩා නිවැරදි හොඳයි. ඒ නිසා මුල් පිටුවට අවශ්‍ය කරුණු වරහන් ඇතුලේ තියෙන ඒවා ලියන්න ඕනද? වරහන් ඇතුලේ තියෙන ඒවා? ඔය ඉතින් ඒව වැදගත් නේ. ඒකට වැදගත් නිසා තමයි දාලා තියෙන්නේ. ඒ ටිකත් ලියලා ඔය තරලොක්න ඔක්කොම මුල් පිටුවට අරගෙන හදලා මට WhatsApp කරන්න. අපි යම් පාඩමට සෙන්කඩගල යුගයේ සමාජීය දේශපාලන ආගමික හා ශාස්ත්‍රීය කටයුතු වල අතින් පිරිහීමටපත් වූ වකවානුවක් විය. එතකොට සෙන්කඩගල යුගය කියන්නේ පුතේ මහනුවර යුගයටයි. යුරෝපියන් පෘතුගීසීන් ලන්දේසි ජාතික ආක්‍රමණිකයන්ගේ තාඩන පීන වලට මෙරට ලක්වැසියෝ ලක්ව සිටිය.
එකල බෞද්ධයන්ටත් භික්ෂූන් වහන්සේලාටත් නොයෙක් හිරිහැර තර්ජන වලට මුහුණ පෑමට සිදු විය. මේ සමයෙහි ලක්දිව බුදු සසුන සහ අධ්‍යාපනයේ නගා සිටුවීමට කටයුතු කළ අය අතර වැලිවිට සරණංකර සංඝරාජ හිමියෝ ප්‍රමුඛ වෙති. උන්වහන්සේගේ චරිතයේ කැපී පෙනෙන සුවිශේෂී අවස්ථා කිහිපයක් මේ පාඩමට ඇතුළත් වේ. මේ පාඩම සකස් කර ඇත්තේ කොටගම වාචීස්තර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමය හා තිරානගම රතනසාර හිමියන්ගේ සංඝ රජ වතගොත කෘති ආශ්‍රයෙන්. එතකොට මේ කොටගම වාචීස්තර හාමුදුරුවෝ නම් තවමත් වැඩ ඉන්න හාමුදුරු නමක් මං හිතන්නේ බොහෝ විට මේ තිරානගම රතනසාර හිමියන් ගැන නම් මම විස්තර දන්නේ නැහැ. කොටගම වාචීස්තර හාමුදුරුවන්ගෙන් මට ඉගෙන ගන්න වාසනාව උදා වෙලා තිනවා. එහෙනම් මං ඉගෙනගෙන තියෙන මේ ප්‍රදේශේ නම් නෙමෙයි පුතේ ඉන්නේ ගොඩාක් දුර බැහැර. දැන් නම් තොරතුරු දන්නේ නැහැ මොකුත් මම විස්තරයක් නැහැ. ඒනකට මම ඉගෙනගෙන තියෙන හාමුදුරු නමක්. මේක නිසා මටත් ආඩම්බරයි මේ පාඩමට ඒ හාමුදුරුවන්ගේ කෘතියකිනුත් තොරතුරු අරගෙන තියෙනවා. හරි. සරණංකර හිමියන්ගේ උපත සිදු වූයේ දෙවන විමල ධර්ම සූරිය රජතුමාගේ කාලයේදීය. තුම්පනේ ප්‍රදේශයේ කලද උන්වහන්සේගේ ගිහි නාමය කුලතුංග බව පොතපතෙහි සඳහන් වේ. කුලතුංග බණ්ඩාර කියලා කියනවා ඈ. එතකොට සරණංකර හාමුදුරුවෝ උපත ලැබලා තියෙන පුතේ විමල ධර්මසූරිය රජතුමා කාලේ දෙවන තුම්පනේ කියන මහනුවර තුම්පනේ ප්‍රදේශයේ තමයි උපත ලැබලා තියෙන්නේ. ගිහි නම හඳුන්වලා තියෙන්නේ කුලතුංග කියලා. කුලතුංග දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ එරමුදලි අධ්‍යේ උපාසකයාල නම් ගුරුතුමාගේ. ඔන්න මූලිකම අධ්‍යාපනය. එරමුදුළු යද්දී උපාසකරාල කියන කෙනෙක්ගෙන් ලබා ගන්න. නම් පොත මගුල් ලග්න සකස් කඩේ නව රත්න ආදී පොද්ද පුස්කොළවල අකුරු ලියීමද ඔහු තම ගුරුවරයා වෙතින් ඉගෙන ගත්තේ. පුස්කොළවල අකුරු ලියන්නත් වෙනම හදාරන්න ඕනේ. අර කටු පෑන කියලා ලියන්න. පස්සේ ඔක කළු මදින්න ඕන. ආයේදී ඒවා තියෙන ඒවා ලියන්න ඉගෙනගෙන තියෙනවා. ඊට වඩා මෙයා නම් පොත මගුල් ලග්න සකස් කඩේ නව රත්න ආදී පොත් ඉගෙනගෙන තියෙන්නේ මේ උපාසකරාලගෙන්. ඔහු තම ගුරුවරයා වෙතින් උගත්තේ එරමුදු යද්දී උපාසකරාලගේ ඥාතියක වූ සූර්යගොඩ රාජගුරු හිමියන් වෙත යොමු කිරීමෙන් අනතුරුව දෙමාපිය ආශිර්වාදය ඇතිව ඔහු වැලිවිට සරණංකර නමින් පැවිදි කෙරිණි. ඔන්න සූර්යගොඩ රාජගුරු හාමුදුරුවෝ ළඟ වැලිවිට සරණංකර හිමි කියලා පැවිදි වෙනවා. සූර්යගොඩ හිමියන් යටතේ සිය දැනුම දියුණු කර ගැනීමට කටයුතු කළ සරණංකර සාමණේරයන් වහන්සේ එපමණකින් සෑහීමකටපත් නොවී එතකින් සාහිණියකටපත් වුන්නේ නැහැ. විවිධ කාරණා නිසා මේ කාලය වන විට ලංකාව භාෂා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පරිහානී තත්ත්වයක් උද්ගත වී තිබෙන. මෙන්න මේක ලංකාව මේ වෙනකොට භාෂා ශාස්ත්‍ර සාහිත්‍ය ක්ෂේත්‍රවල පරිහානී තත්ත්වයක් උදා වෙලා තිබුණා මේ පෘතුගීසි ලන්දේසීන්ගේ ආක්‍රමණ හමුවේ. එබැවින් උන්වහන්සේට පාලි භාෂාව ඉගෙනීම සඳහා එවකට සිරගතව සිටි ලෙව්කේරාල වෙත යාමට සිදු විය. අන්න පාලි භාෂාව ඉගෙන ගන්න සිරගත වෙලා හිටපු ලෙව්කේරාල ගාවට යන්න වෙනවා. අලගල්ලේ කන්දපාමුල කඩිගමුව ප්‍රදේශ කෙනෙක් හිරගත වුණාම එයාගෙන් ඉගෙන ගන්නේ කොහොමද? හම්බ වෙන්න දෙනවද එහෙම? හිරගත වුණයින් පස්සේ හමු වෙන්න යන්නත් පුළුවන්. හිරේ ඉන්න අය බලන්න යන්න පුළුවන්. දැන් වුණත් අය ගාල්ල බන්ධනාගාරේ වුණත් දැන් නම් මේ දවස්වල කොවිඩ් තත්ත්වය නිසා යන්න දෙන්නේ නැහැ. කොවිඩ් මේ පැතිරෙන නිසා නැත්තම් හිරකාරයෝ බලන්න යන්න පුළුවන්. දැන් අපි කියමු අපේ කවුරු හරි හිරේ ඉන්නවා නම් අපේ ළඟම කෙනෙක් නම් ඉතින් අපි කවුරු වුණත් හිරේට ගියත් බලන්න යන්න ඕනනේ. යන්න අවසර තියෙනවා. ගිහිල්ලා කතා බහ කරලා එන්න පුළුවන්. දරුවෙක් නම් අම්මා තාත්තට යන්න හිතෙනවනේ. ඒ ගිහිල්ලා කතා බහ කරලා තීන දෙයක් කෑමක් බීමක් දීලා එන්න පුළුවන්. ඒ කියන්නේ සර් ඒ වගේ හම්බ වෙන වෙලාවට ගිහිල්ලාද සර් ඉගෙනගෙන තියෙන්නේ එහෙම? එයාට ඉගෙන ගන්න එහෙම අවස්ථාවක් දෙන්නේ නැති. හරි. ඔහු තම ගුරුවරයා වෙතින් උගත්තේ
විවිධ කාරණා නිසා මේ කාලය වන විට ලංකාවේ භාෂා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පරිහානී තත්ත්වයක් උද්ගතව තිබෙන එබැවින් උන්වහන්සේට පාලි භාෂාව ඉගෙනීම සඳහා ලෙව්කේරාල ගාවට යන්න වුණාලු. අලගල්ලේ කන්දපාමුල කඩිගමුව ප්‍රදේශයේ වෙතමින් මා කෙහෙල්වල සිරගතව සිටි ලෙව්කේරාල වෙත දිනපතා යමින් බාල අවතාරයේ නාමකාණ්ඩයේ අවසානයේ දක්වා ඉගෙනීමට සරණංකර හිමියෝ කටයුතු කළ ලෙව්කේරාලගෙන් කොටසයි ඉගෙන ගන්න. එයා දන්නේ එච්චරයි. එයා ගාව තියෙන්නේ නැත්තේ එච්චරයි සමහරලා. අවසානයේ දක්වා සරණංකර හිමියෝ කටයුතු කළ තමන් උගත් දේ සිටිනා මළුවේ සිල්වත් තැන නැමෙ තමන් ඉගෙනගත්තු දේ මෙන්න මේ සිටිනා මළුවේ සිල්වත් තැන කියලා හාමුදුරුවෝ සමහර අය හඳින්නුවේ. අන්න එහෙම කෙනෙකුට කියලා තියෙන සොකී මිත්‍රයෙකුට ගන්නල බව සඳහන් වෙනවා. පසු කාලයක පල්කුමුරේ අත්තදස්ස හිමියන්ගේ. අන්න පල්කුමුරේ අත්තදස්ස හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පුතේ බාල අවතාරයේ ඉතුරු කොටසක් ඉගෙන ගන්නවා. සම්පූර්ණ උගත් බව උන්වහන්සේ ඉගෙනීමට දැක්වූ උනන්දුව පිළිබඳ කියවන ජනප්‍රවාද රැසක්. අන්න දැන් බාල අවතාරයේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා වගේ පාලි කෘතියක්. උන්වහන්සේගේ පුදුම උනන්දුවක් තියුණු ඉගෙන ගන්න. ඔයාලත් එහෙම දැන් මේ WhatsApp කරා වුණත් ඉගෙන ගන්න උනන්දුවක් තියෙන්නත් ඕන. උනන්දුව නැති අයට බෑ. ජනප්‍රවාද රැසකි ජනතාව අතර තියෙන කතා රැසක් තියෙනලු උන්වහන්සේගේ ගැන. උන්වහන්සේ රැතපෙන විට හිතට පොල් කටුවක් තබාගත් බව දෙබඳු එක් කතාවකි. උන්වහන්සේ සැතපෙනකොට නිදා ගන්නකොට සැතපෙනවා කියලා අපි කියන්නේ හාමුදුරුවෝ හිසට පොල් කටුවකුත් තියාගත්තලු. ඒ කියන්නේ කොට්ටේ වෙනුවට කොට්ටේ යටින් හරි පොල් කටුවක් තියාගන්න. ඒක ටික වෙලාවක් යනකොට රිදෙන්න පටන් ගන්නකොට ඇහැරෙනවා. ඇහැරුණෙන් පස්සේ ආපහු පාඩම් කරන්න සහ මේ දේවල් කරන්න පටන් ගත්තා. අන්න ඒක තමයි කතාවක. එයින් හිතට ඇතිවන වේදාව නිසා එක දිගට සැතපීම නොහැකි අවදි වූ සෑම අවස්ථාවකම පාඩම් කිරීමට හා භාවනා කිරීමට කටයුතු කළ බව කියවේ. මේ වකවානුව ලක්දිව සංඝ සතුන පිරිහී ගොත් ගෘහ ජීවිත ගත කරන ගණින්නාන්තේලා නම් කණ්ඩායමක් සංඝයාගෙන් ඉටුවිය යුතු මෙහෙවර බාරගෙන සිටිය අවදිය. මෙන්න මේ කාලේ වෙනකොට ලංකාවේ හාමුදුරුවෝ හිටියේ නෑ පුතේ. හාමුදුරුවෝ වෙනුවට හිටියේ ගණින්නාන්තේලා කියන කට්ටියක්. අන්නේ ගණින්නාන්තේලා ගැන මම මේ ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙනවා 10 වෙනි පිටුවේ. අර තරු ලකුණු වල යට ඉඳන් 5 වෙනි එක බැලුවා නම් හරි. දොහෝ දුක් විඳ ඉගෙනීම කර ඇත එකල පොත්වල තිබූ දේ කටපාඩම් කළ යුතු නොනිදාවදිව සිටි පාඩම් කිරීමද භාවනා කර ඇත. ඔන්න මේ කාලේ ඔන්න කියනවා මේ කාලේ භික්ෂුන් නමක් භාවිතා නොවිය. හාමුදුරුවෝ හිටියේ නැතිද? ගණින්නාන්තේ නම් වූ අමුදරුවන් සමග සිටි කහනූලක් කරේ දාගත්තයි. ගණින්නාන්තල වගේක් හිටිය මේ අය වාසය කරේ පන්සල් වල. පන්සල් වල හාමුදුරුවෝ නැති නිසා එයාලා කහ නූලක් කරට දාගෙන හිටිය සිවුරක් පෙරෙව්වේ නෑ. මෙයාට බිරිඳක් හිටිය දරුවෝ හිටියා. පෞල් ජීවිතයක් ගත කරන ආකාරයට තමයි පන්තලේ හිටියේ. මේක මහා පුදුම සාගත දෙයක් විදිහට දැන් ඔයාලට හිතෙන්න පුළුවන්. මට මතකයි අපේ පැරණි සීයලා කියනවා ඉස්සරත් ඔයි පන්සල් වලට ගියන් පස්සේ මේ ඉස්සරම අපේ සීයලටත් කලින් ගියමු අපි. එතකොට පන්සලේ ඉස්සරහා හාමුදුරුවෝ හිටියට පිටිපස්සේ නෝන මහත්තුරු නෝනලා දරුවෝ හිටියයි කියලා මේ පරණ කාලෙදි කියලා ඒ කට්ටිය සීයලා අපිට කියලා දෙනවා. එයාලගේ අය කියලා වෙන්නේ නැති. ඒතකොට මේ මෑත කාලෙක නිසා මෑත කාලයක් නෙවෙයි අවුරුදු මහසිය දහස් ගානක එහා නෙමෙයිනේ. ඒක නිසා. ඒතකොට ඒ විදිහට හිත ගත කරපු අයට කිව්වා අපි ගණින්නාන්සය කියලා. හාමුදුරුවෝ හිටියේ නැහැ, සිවුරු පෙරවගෙන හිටියේ නැහැ, කහ පාට නූලක් දාගෙන හිටියේ. හැබැයි පන්සලේ තමයි වැඩ වාසය කරේ. බිරින්දෑවරු හිටිය, ළමයි හිටිය. බිරින්දෑවරු බිරිඳක් හිටිය, ළමයි හිටිය. දැන් ඒතකොට කියන්න ඔයාලා කෙනෙක් ඔයාලට ඉනිකමට හිතන යකෝ හාමුදුරුවෝ එහෙම වෙන්න විදියක් නෑ. හාමුදුරුවෝ කොහොමද බිරින්දෑවරුත් එක්ක ඉන්නේ පන්සලට කියලා ඉවරලා ඒ හාමුදුරුවෝ නැති වුණා. ඇත්තටම හාමුදුරුවෝ හිටියේ නෑ. මේ වෙනකොට පෘතුගීසි ලන්දේසි මේ ආක්‍රමණ හමු ලංකාවේ බුද්ධ ශාසනය අන්තිමට පිරිහවන්න ඔවුන් කටයුතු කරා. හුදෙක් හාමුදුරුවන්ට දානෙ දෙන අයට දඩ ගහන්න පවා නියම කරා. මේ ආංගයා වහන්සේට දානෙ ලැබෙන්නේ නැතිකොට ඔවුන් ඉන්දියාවට කොටසක් පලා ගියා. සමහර අය වැලිගොඩවල් හදාගෙන වැලිගොඩට පිට තියාගෙන භාවනා කළ භාවනා ඉරියව්වෙම මිය ගියා. සමහර අය පොතේ පොඩි විශේෂ දැනුම් දීමක් දෙන්න තියෙන ඔයාලට. හෙට සිප් 7 දෙමාපියෝ මේක සිප් 7 අය නැති අයත් ඉන්න නිසා සිප් 7 අධ්‍යාපන ආයතන අපේ උඩුගම සිප් 7 කුමාර ජනප්‍රිය සර්ගේ සිප් 7 අධ්‍යාපන ආයතනයට එන ළමයිගේ
දෙමාපිය රැස්වීමක් හෙට 9යි කාලට පැවැත්වෙනවා. අපි ඒකේ link එක ඔයාලට එවනවා. ඒ පිළිබඳව විස්තර මේ WhatsApp වලට දානවා. දැනට මතක තියාගන්න මයික් එක ඔන් කරන්න එපා පුතේ. කවුද සිත්මි? මයික් එක කරන්න. සිත්මි. 9යි කාලට තමයි පැවැත්වෙන්නේ. 9යි කාලට අපි ඊට කලින් link එක එවන්නම් ඔයාලට. ඉතින් ඒක නිසා ඔයාලගේ අම්මලා තාත්තලව දැනුවත් කරන්න. දැන් මේක ඉවරුණයින් පස්සේ ඕක අමතක කරන්න එපා. මතක තියාගෙන අම්මට හරි තාත්තට හරි කියන්න අම්මේ හෙට රැස්වීමක් තියෙනවා කුමාර සර් පණිවිඩයක් දුන්නා. හෙට 9යි කාලට දෙමාපිය රැස්වීමක් තියෙනවා. කියන්නේ අත්‍යවශ්‍යයි දෙමාපිය සහභාගී වීම. මොකද පන්ති පටන් ආරම්භ කරන ආකාරය සහ ඒ සම්බන්ධ සියලු විස්තර මේ වර්තමාන තත්ත්වෙත් එක සාකච්ඡාවක් තමයි තියෙන්නේ. ගුරුවරු ඔක්කොම වගේ සහභාගී වෙනවා. කුමාර සර් මෙහෙවන සාකච්ඡාවක් නිසා ඒක අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියලා කියන්න. උදේද තියෙන්නේ? සූම් වලින් තියෙන්නේ පුතේ. කොහෙවත් රැස් වෙන්නේ නැහැ සූම් මේ විදියට සූම් විදියට දෙමාපිය රැස්වීම. ලින්ක් එක ගවනවා කිව්වම. හරි. එතකොට මේ ගණින්නාන්සලා ඔයාලා හිතුවට මෙයාලගෙන් ලොකු සේවයක් සිද්ධ වුණා. සේවය තමයි පුතේ පන්සල් වලට අයත් භූමි ප්‍රදේශය ආරක්ෂා කරගත්තේ මෙයාලා. මේ ගණින්නාන්සලා කියන කට්ටිය. ඒ අයත් නොහිටිය නම් මේ පන්සල් වලට තියෙන භූමියත් නැති වෙනවා. පරදේශකාරයව අල්ල ගන්න පුළුවන්. නැත්නම් එක අය මේකට මේව කරන්න පුළුවන්. එහෙම වුණා නම් ওই දැනට තියෙන අපිට ඉතුරු වෙලා තිනවත් ඉතිහාසයේ බෞද්ධ පුරාවස්තු නැති වෙන්න තිබුණා. එහෙනම් මේ ගණින්නාන්සලා ලොකු සේවාවක් කරයි කියලා බුදුදහම නැති කාලේ යාලා දන්නෙත් නැහැනේ බුදුදහම ඒනකොට ලංකාවේ පිරිහිලා ගිහිල්ලා. ඒකට එයාලගෙන් ලොකු සේවයක් වුණා. අන්න ඕම අයට තමයි ගණින්නාන්සලා කියලා කියන්නේ. ඒක සැරේට වචනයක් ඒ උන්ට දන්නේ නැති නිසා ඒ ගැන ලොකු විස්තරයක් කරන්න යෙදුනේ. ගණින්නාන්සලා නම් කණ්ඩායමක් සංඝයාගෙන් ඉටුවිය යුතු මෙහෙවර බාරගෙන සිටි අවදී සරණංකර හිමියෝ මෙම ක්‍රමය වෙනුවට පිණ්ඩපාතික සිල්වත් භික්ෂු පරපුර ඇති කිරීමට පෙරමුණ ගත්තා. ඔන්න පිණ්ඩපාතික කියන්නේ පිණ්ඩපාතේ තමයි මේ අය යෙදුනේ. ඒක නිසා මේ අයට කිව්වා පිණ්ඩපාතික කියලා. සිල්වත් නිසා සිල්වත් භික්ෂු පරපුරක් වුණා. උන්වහන්සේ අනුගමනය කළ සාමණේරවරුන් අයත් සමාගම වැලිවිට සමාගම නමින් ද සාමණේරෝ සිල්වත් වෙන නමින් හඳුන්වන ලද. උන්වහන්සේ නියෝජනය කරපු හාමුදුරුවෝ මේ කට්ටිය වැලිවිට සමාගම කියලා හඳුන්වන්න පටන් ගත්ත මිනිස්සු. හාමුදුරුවන්ට කිව්වා සිල්වත් වෙන කියලා කියන්න උත්සාහ කරා. එහෙනම් මේ විදිහට තමයි ඒ වන විට පරිහාන්ටපත් වෙමින් පැවති අධ්‍යාපනයේ නගා සිටීමට කටයුතු කළ වැලිවිට සමාගම බෞද්ධ ජනයාගේ ප්‍රසාදයටපත් විය. ඒ කාලේ වෙනකොට පුතේ අධ්‍යාපනය වැඩියෙන්ම ලබලා දුන්නේ වැඩිපුරම ලබලා දුන්නේ පිරිවෙන් අධ්‍යාපනය හරහා තමයි. ඒකට ගුරු ගෙදර පිරිවෙන් අධ්‍යාපනය ඒව නැති වෙලා තිබුණේ. ඒව නගා සිටුවන කටයුතු කරනවා මේ වැලිවිට සමාගමේ එකතු වෙලා සරණංකර හාමුදුරුවොත් එක්ක. ඒක නිසා බෞද්ධ ජනතාවගේ ප්‍රබෝධයට ලක් වෙනවා. මෙන්න මේ පිළිබඳව ඊර්ෂ්‍යාවටයි අමනාපයටයි පත් වෙච්ච අයගේ පැමිණිලි හේතුවෙන් නරේන්ද්‍ර සිංහ රජු විසින් සරණංකර සාමණේරයන් ප්‍රමුඛ සිල්වත්තු ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කරා. ලග්ගල කියන ප්‍රදේශයට පිටුවහල් කරනවා මෙන්න මේ ඊර්ෂ්‍යා සාගත අයගේ පැමිණිලි හේතුවෙන්. නරේන්ද්‍ර සිංහ රජු ඒ වෙනකොට රට පාලනය කරේ නරේන්ද්‍ර සිංහ රජුරෝ ලග්ගල ප්‍රදේශයට මේ සරණංකර හාමුදුරුවෝ ඇතුළු සිල්වත් සමාගමේ අය පළවා හරින කටයුතු කරා. මේ සමයෙහි ඉන්දියාවේ සිට පැමිණි බමුණෙකු විසින් පවසන ලද සංස්කෘතික ශ්ලෝකයක් තේරුම් ගැනීමට නරේන්ද්‍ර සිංහ රජු විසින් ගෙන්වන ලද කිසිවෙකුට නොහැකි වූ බවත්. ඔන්න මේ කාලේදී ඉන්දියාවේ නම් බමුණෙක් ඇවිත් තියෙනවා ලංකාවට. එයා සංස්කෘතික ශ්ලෝකයක් කියලා මේක තේරුම කියන්න කියලා. කිසිම කෙනෙක් තේරුම දැනගෙන හිටියේ නැතිලු. රජුරෝ ගෙන්නපු කිසිම කෙනෙකුට මේකේ තේරුම පහදන්න බැරි වුණාලු. මේක රට පුරා පැතිරී යනකොට මේක සාමණේර හිමියන් සරණංකර සංඝරාජ හිමියන්ටත් ආරංචි වෙලා තමන්ගේ ගෝලයන්ට මේකේ ගාථාවේ තේරුම ඉගෙනනවලු. දැන් රජුරෝ යනකොට මේකේ තේරුම දන්න කෙනෙක් සරණංකර හිමියන්ට බෝධිසත්ව වී අදාළ ශ්ලෝකයේ අරුත සිය සිසුන්ට පැහැදිලි කර දුන් බවත්
පොතපතේ සඳහන් මේ බමුණා ඉදිරියේ බණ කීමට සමත් කෙනෙකු නොවුයෙන් මේ බමුණ ඉදිරියේ බණ කියන්න කවුරුවත් සමත් වෙලා නැහැ. ඒ තරම් දැනුමින් සම්පූර්ණ වෙච්ච කෙනෙක්. පලිපාන මොහොට්ටාලගේ කීමෙන් අන්න පලිපාන මොහොට්ටාල කියන කෙනා රජ්ජුරුව ළඟින් හිටපු කෙනෙක්, ඇසුරු නිසුරු කරපු කෙනෙක්, රාජවාසලේ මොහොට්ටාල තනතුරු දරපු කෙනෙක්. සරණංකර හිමියන් කැදවීමට රජු කටයුතු කර ඇත. එයා තමයි කියලා තියෙන්නේ සරණංකර හිමියාවතින් මේකට උත්තර තියන්න පුළුවන් කියලා. ඒ දෙවුන් වහන්සේ පාලි සංස්කෘත සිංහල භාෂා තුනීම බණ කී අතර රජුගේ අප්‍රමාණ ප්‍රසාදයට පාත්‍ර වූ එතැන් පටන් රජුගේ විශ්වාසය හා ගෞරවය දිනාගත් උන්වහන්සේ උපසම්පදා මෙරට ගෙන්වා ගැනීම සඳහා බුරුමේ සියමාදී රටවල් වලට දූතයන් නැවීමට කටයුතු කර. බුරුමේ කියන්නේ එතකොට මියන්මාරය කියන එකයි. සියමේ කියන්නේ පුතේ බුරුමේයි, සියම කියන්නේ තායිලන්තය. එතකොට ওই රටවල් දෙකට දූතයන් යවලා තිනවා. දැන් ඉතර හස්යානා නැති නිසා මුහුදෙන් තමයි යන්නේ. නැව් වලින් නැව් හදා ගන්න ඒවල වලින්. ඉතින් මේ පළවෙනි සැරේ කණ්ඩායම යනවා. ඒ කටියට ආපස්සට එන්න වෙනවා, පෙරලෙනවා, යා ගන්න බැරි වෙනවා. ওই වගේ කටයුතු වෙනවා. දූතයන් යවුවට මුලින්ම යවන දූත කණ්ඩායම් දෙකම අසාර්ථක වූ නමුත් කීර්ති රාජසිංහ රජ සමයේදී ඊළඟට කීර්ති රාජසිංහ රජුව රජ වෙන කාලෙදී තෙවන වර සියමට යවූ දූතයන් මගින් ලක්දිවට උපසම්පදාව අරගෙන ආවලු. එතකොට පුතේ ලංකාවේ මේ වෙනකොට උපසම්පදා ක්‍රමයක් තිබුණේ නැහැ. හිටියේ සාමණේර හාමුදුරුවෝ විතරයි. ඇයි උපසම්පදා කරන්න නම් හාමුදුරු නමක් වෙනත් උපසම්පදා භික්ෂූන් වහන්සේලා අඩුම තරමේ දෙන්නේ 4 දෙනෙක්වත් ඉන්න ඕන. එහෙම අය නැති වුණොත් උපසම්පදා කරන්න බෑ. ලංකාවේ මේ වෙනකොට කිසිම තැනක උපසම්පදා භික්ෂූන් වහන්සේලා හිටියේ නැහැ. උපසම්පදා භික්ෂුවක් කියන්නේ 227ක් සීලය ආරක්ෂා කරන තෙර නම. සාමණේර භික්ෂුවක් දස සීලය ආරක්ෂා කරන්නේ. ඒ විතරක් නෙවෙයි 227ක් වූ කෝටියක් සංවර සීලයක් ආරක්ෂා කරන උපසම්පදා භික්ෂුන් වහන්සේලා. ඒ අය නැතුණා උපසම්පදා කරන්න බැරි වුණා නිසා තමයි මේ සියමෙන් උපසම්පදාව ලංකාවට පුතේ ගෙන්වන්නේ. උන්වහන්සේ උපසම්පදා ලැබුවේ 55 වන වියේදී. උන්වහන්සේට අවුරුදු 55ක් සපිරේදී තමයි උපසම්පදාව ලබන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් භික්ෂුවකට අවුරුදු 20ක් වෙනකොට උපසම්පදාව ලබන්න පුළුවන්. සියම් රටේ සිට පැමිණි උපාලි නම් භික්ෂුවගේ මූලිකත්වයෙන් උපසම්පදා කර්මය සිදු කරනු අතර සියම් රටේ ඉඳන් ආපු උපාලි භික්ෂුවත් එක්ක තමයි මේ කටයුතු කරේ. සම්පදා කර්මය සිදු කරනු අතර මෙහි වැඩම කළ සියම් භික්ෂූ සිල්වතුන් මහාන කරමින් සාමණේරෝ වරුන් උපසම්පදා කරමින් සිල්වතුන් මහාන කරන්න පටන් ගත්ත සාමණේරෝ උපසම්පදා කරන්න. උපසපන් කියන්නේ උපසම්පදා කරයි. මෙරට සසුන දියුණු කළ මේ සියල්ලට මූලිකත්වයෙන් ක්‍රියා කරේ සරණංකර හිමියෝ මල්වතු විහාරයේ වැඩ විසුවමින් පසු කීර්ති රාජසිංහ රජතුමා විසින් කෝට්ටේ ශ්‍රී වීදාගම මෛත්‍රීය සංඝරාජ හිමියන්ගෙන් පුරප්පාඩුව පැවති සංඝරාජ තනතුර වැලිවිට සරණංකර හිමියන් වෙත පිරිනමන ලදී. අන්න කෝට්ටේ ශ්‍රී වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ විදිහට ප්‍රසිද්ධ තෙර නමක්. හංස සංදේශය වගේ සංදේශකාවලිය ලිව්වේ උන්වහන්සේ. උන්වහන්සේට දීපුච්ච සංඝරාජ තනතුර වැලිවිට සරණංකර හාමුදුරුවන්ට පිරිනැමුවලු. තමන් වහන්සේට සංඝරාජ පදවිය හිමිවන බව සරණංකර හිමියන්ට කලින් දැනගන්න ලැබී ඇත. ඒ අවස්ථාවේ පන්සලේ උළුවස්සේ උඩඟුනව මහාන කියලා තියෙන මේ සංඝරාජ තනතුර කියන්නේ සියලු සංඝයා වහන්සේ අතර මූලික කෙනා කියන කෙනා. එතකොට එහෙම වුණාම උඩඟුවේ කියලා හිතාගෙන ආඩම්බරයටපත් වෙන්නේ නැහැ කියලා තමයි ඒක උළුවස්සේ සංඝරාජ හාමුදුරුවෝ ගහගත් උඩඟුනව මහාන යනුවෙන් තේවරක් ලියා තිබීමට උන්වහන්සේ කටයුතු කළහ. බව ප්‍රකටය. මේ පුවත ඇසූ රජතුමා සතුටටපත් වූ බවද කියවේ. සරණංකර හිමියන්ගේ නිහතමානීත්වය ඉස්මතු කරන මේ කතාව අපගේ ජීවිතවලට මහඟු ආදර්ශයක. නිහතමානීත්වය බලන්න උඩඟුනව මහාන කියලා ගහගෙන හිටියා. මෙකල මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර පවත්වන ලද්දේ දෙවියන් සඳහා වූ සතර දේවාල පෙරහැරක් වයසේ. දෙවියන් සඳහා තියෙන සතර දේවාල පෙරහැරක් විදිහට තමයි මහනුවර පෙරහැර මේ වෙනකොට තිබිලා තියෙන්නේ. අන්න ඒකට උන්වහන්සේ දළදා පෙරහැර කියලා පෙරහැරක් එකතු කරනවා. දේවාල එහිදී දළදා වහන්සේට පූජෝපහාරයන් නොපැවතින දළදා වහන්සේට පූජෝපහාරයක් වශයෙන් දළදා කරඬුව රැගත් මාලිගාවේ පෙරහැරක්. ඉදිරියේම ගමන් කළ යුතුය යෝජනා කර ක්‍රියාත්මක කරන දේ සරණංකර හිමියන් විසින් අද දක්වා පවතින මහනුවර දළදා පෙරහැර ආරම්භුනේ ඒ අනුවයි. බලන්න ඒතකොට මහනුවර දළදා පෙරහැරේ ආරම්භකත්වය
සරණංකර හාමුදුරුවන්ටයි අයිති වෙන්නේ. උන්වහන්සේ විසින් ලියන ලද ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකී මුනි ගුණ අලංකාරය සාරාර්ථ සංග්‍රහය. බේසත්‍ය මන්ත්‍රාසන්නේ මහා බෝධි වංශතන්නේ සතර බණවර සන්නේ ඉන් කිහිපයකි. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධය නිසාම සුපේසල ශික්ෂාකාමී සංඝ පරපුරක් මෙරට බිහි වී අද පවත්නා ශාසන පුරාජීවයේ පුරෝගාමී ආද වනුයේ පිණ්ඩපාතික අසරණ සරණ රාජගුරු වැලිවිට සන්නංකර සංඝරාජ හිමිපාණන් වහන්සේය. ඔයාලගේ මුල් පිටුවට ওই බාල් අරුත් පැහැදිලි කිරීම වචන 4ක් දාන්න. අවබෝධයේ ප්‍රශ්න වලට උත්තර ලියන්න මට WhatsApp කරන්න ඕන. සමාන පදයක ඕනේ නැහැ. සර් ඔව්. සර් නම්බරේ ලියනවද? ඒ තියෙන සර් ලිඛිත අභ්‍යාසත් ඕනද? ඈ සර් එපා. සර් ලිඛිත අභ්‍යාස ඕනේ සර් ඇයි? වීඩියෝ එක දානවද? ඔව් වීඩියෝ එක දාන්න. හරි එහෙනම් පුතේ ඔන්න දුන්න ගෙදර වැඩ ප්‍රස්තාව පිළිලු පොතක් හදන්න දුන්නේ ඒක හිමීට හදන්න ඕන. ඒකේ අර ප්‍රශ්නයක් දුන්න ලියන්න. ඊට පස්සේ අවබෝධයේ ප්‍රශ්න වලට උත්තර ලියන්න මුල් පිටුව සකස් කරන්න මේව මට WhatsApp කරලා එවන්න. හරි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. අයිබෝවන් සර්. හරි. හරි පුතේ හරි සුබ රාත්‍රියක්.